අපි මුලින්ම බලමු මේ CSS කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි අදහසක් ගන්න. හරි? CSS කියලා කියන්නේ programming language එකක් නෙවෙයි කියලා තමයි කියන්නේ. හරිද? ඒතර CSS කියලා කියන්නේ පුතේ ඔයාට මූලික අදහස අරගන්න ඕන නම් CSS කියලා කියන්නේ HTML කියන මේ tag තියෙන language එක. හරි? එතකොට අපි HTML එකේ අපි දන්නවා tags පාවිච්චි කරනවා. අපි browser එකට මේ කියනවා මෙන්න මේ විදියට අපේ පිටුව පෙන්වන්න කියලා උපදෙස් දෙන්න තමයි මේ HTML tags පාවිච්චි කරන්නේ. හරිද? එතකොට HTML tags ලස්සන කරන්න නැත්නම් මේ අපිට අවශ්‍ය විදියට මේ HTML පිටුවේ පාවිච්චි කරන දේවල් හැඩ ගන්නවන්න භාවිතා කරන styling language එකක් කියලා තමයි CSS වලට කියන්නේ. හරි? ඒක නිසා CSS කියන්නේ program ලියන්න පාවිච්චි කරන එකක් නෙවෙයි. HTML එක අපි පාවිච්චි කරනවා HTML පිටුවක් ලස්සන කරන්න. හරි? එතකොට CSS භාවිතයේ තියෙන වාසි ගොඩක් වෙලාවට පුතේ මේ අපේ පහුගිය කාලේ පේපර් වල ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය අහලා තිනවා CSS පාවිච්චි කරන එකේ වාසි මොනවද කියලා. හරි? එතකොට CSS වල ප්‍රධාන වාසියක් තමයි පුතේ අපිට මේ වෙබ් පිටුවක් පුරාවටම අපිට අර එකම ස්ටයිල් එක යූස් කරන්න නැත්නම් පාවිච්චි කරන්න පුළුවන් එක. උදාහරණයක් ඇටියට කිව්වොත් පුතේ මෙන්න මෙහෙම දෙයක්. අපි දන්නවා පුතේ අපේ වෙබ් පිටුවක අපි headings වලට tags පාවිච්චි කරනවා නේ. headings tag තියෙනවා H1 වල ඉඳලා H6 වෙනකන් heading tags පාවිච්චි කරනවා. එතකොට පුතේ මේ heading tags අපි පාවිච්චි කරන හැම තැනම ඒකට අදාළව අපිට මොකක් හරි මෝස්තරයක් පාවිච්චි කරන්න ඕන කියලා හිතමු. එතකොට අපිට පිටුව පුරාවටම අන්න අර එකම මෝස්තරේ පවත්වා ගන්න පුළුවන් CSS පාවිච්චි කරලා. ඒ වගේම අපිට තව වාසියක් තමයි පුතේ මේ හැඩ ගන්නවන්න තියෙන කොටසයි HTML කොටසයි වෙනම පවත්වා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. හැඩ ගන්නන්න පුළුවන් කොටස කියලා කිව්වේ CSS කොටස. එතකොට CSS කොටසයි HTML කොටසයි වෙන පවත්වාගෙන යාම මගින් අපිට පුළුවන් HTML කෝඩ් එකේ තියෙන මේ සංකීර්ණ බව අඩු කරගන්න. හරිද? ඒක එක වාසියක්. ඊට අමතරව වෙබ් අඩවිය නඩත්තු පහසු වීම. උදාහරණයක් විදිහට පුතේ අපි දන්නවා මේ නත්තල් කාලෙට එහෙම වෙබ්සයිට් වල ඔය පාටවල් වෙනස් කරනවා. හරි? එතකොට අපි හිතමු නත්තලට ඒ කට්ටිය රතු කරන්න ඕනේ කියලා වෙබ්සයිට් එකම. එතකොට අපිට ඕක ඉතා පහසුවෙන් කරන්න පුළුවන් මෙන්න මේ වෙබ් අඩවියක් CSS පාවිච්චි කරලා තියෙනවා නම් එක තැනක කරන වෙනසෙන් අපිට මුළු වෙබ් අඩවියේ තියෙන හැම වෙබ් පිටුවටම මේ වෙනස බලපාන විදියට හරි ගස්ස ගන්න පුළුවන්. හරි? එතකොට ඔන්න ඔය කියන සංකීර්ණ බව අඩු කරගන්න එක එකම තැනකින් වෙනස් කරාම ඉතිරි ඒවාටත් බලපාන එක ඔය කියන දේවල් අපිට කියන්න පුළුවන්. හරි? ඊට අමතරව පුතේ තවත් ප්‍රධාන වාසියක් ඔය අපේ ප්‍රශ්න පත්‍රවල දක්වලා තියෙනවා මේ CSS කොටස පුතේ වෙබ් පිටුවක් තුළ කෑෂ් වෙනවා කියලා කියනවා. කෑෂ් වෙනවා කියලා කියන්නේ පුතේ වෙබ් පිටුව මතක තියාගන්නවා නැත්නම් වෙබ් බ්‍රවුසර් එක මතක තියාගන්නවා. ඒ හරහා වෙබ් පිටුවක් ලෝඩ් වෙන එක ඉතා ඉක්මනින් කාර්යක්ෂම විදියට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හරි? එතකොට ඔන්න CSS පාවිච්චි කරන හින්දා වෙබ් පිටු ලෝඩ් වෙන එකත් ඉක්මන් වෙනවා කියලා මතක තියාගන්න ඕන. හරි? එතන වාසි කීපයක් අනිවාර්යෙන් මතක තියාගන්න හේතුව අර ස්ට්‍රක්චර් පේපරේ අහලා තියෙනවා CSS පාවිච්චි කරන එකේ වාසි. එතකොට ඔයා තේරුම් ගන්න ඕන ප්‍රධාන වාසියක් තමයි අපිට වෙබ් පිටු කිහිපයක් එකවර වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා CSS හරහා. කේතවල සංකීර්ණ බව අඩු කරගන්න පුළුවන්. නැත්නම් කේත සරල කරන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න ඕන. ඊට අමතරව මේ වෙබ් පිටු ලෝඩ් වීම කාර්යක්ෂම කරගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඔය වගේ කීපයක් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. හරි? එතකොට පුතේ CSS එකක අපි පාවිච්චි කරන මේ syntax එක කොහොමද කියලා චුට්ටක් අපි කල්පනා කරමු. හරි? CSS එක පුතේ මෙන්න මේ වගේ
බලන්න සිලෙක්ටර් කියලා එකක් පාවිච්චි කරනවා. හරිද? දැනට ඔයා සිලෙක්ටර් එක කියන එක දන්නේ නැත්නම් සිලෙක්ටර් එක කියලා කියන්නේ පුතේ අපි HTML ටැග් එකකට මොකක් හරි මෝස්තරයක් දාන්න යනවා නම් අන්න ඒ ටැග් එකේ තියෙන එලිමන්ට් එක තමයි අපි සිලෙක්ටර් හැටියට සලකන්නේ. දැන් ඔන්න කාට හරි එලිමන්ට් එක කියන්නේ කියන එක ප්‍රශ්නයක් නම් ඔන්න මම h1 කියලා ටැග් එක දාගන්නවා මේ විදියට. හරිද? h1 වල පුතේ h1 වල මෙන්න මේ h1 කියන එකට තමයි නැත්නම් h1 කියන එකට තමයි අපි කියන්නේ එලිමන්ට් එක කියලා. එලිමන්ට් එක කියලා. හරිද? මේ එලිමන්ට් එක මෙන්න මෙතන පාවිච්චි වෙද්දි මේ එලිමන්ට් එක සිලෙක්ටර් එක හැටියට පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ? ඔන්න ඔය විදියට h1. හරිද? එහෙම නැත්නම් පැරග්‍රාෆ් එකක් නම් අපිට p කියලා පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපි හිතමු අපිට මේ h1 වල කලර් එක වෙනස් කරගන්න ඕන. හරිද? එතකොට අපි property එක හැටියට අපිට ගන්න පුළුවන් පුතේ property එක හැටියට අපි ගන්න පුළුවන් color කියන එක. property එක තමයි color. ඊට පස්සේ උතේ අනිවාර්යෙන් මෙන්න මේ colon එක එනවා. හරිද? අපි ඊට පස්සේ දාන color එක. අපි හිතමු අපි දාන්නේ blue කියන color එක කියලා. දැන් blue කියලා දැම්මා. ඊට පස්සේ semicolon එකක් එනවා. මේ semicolon එකක මගින් තමයි පුතා එක property එකක ඉඳලා තවත් property එකක් වෙන් කිරීම සිද්ධ කරන්නේ. හරිද? ඒ වගේම දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි එහෙනම් මේ අවසානට තව property එකක් නැතුවත් මේ semicolon එකක් පාවිච්චි කරනවද කියලා. ඔව් ඇත්තටම පුතේ ඒකත් මතක තියාගන්න. අපි අවසාන property එකේ value එක අවසානයටත් semicolon එකක් දානවා කියලා. හරි? මේක ඔයාලට මම මේ ලිව් එකට වඩා පැහැදිලි එකක් අපිට උදාහරණයක් එහා පැත්තේ බලා ගන්න පුළුවන්. ඔන්න බලන්න. ඔන්න බලන්න. හරි? එතකොට පුතේ සිලෙක්ටර් එක හැටියට ඔන්න h1 පාවිච්චි කරලා තියෙනවා. හරිද? property එක තමයි පුතේ property එක තමයි color කියලා අරන් තියෙන්නේ. value එක තමයි මෙතන blue කියලා අරන් තියෙන්නේ. හරිද? ඔයාට මතක ඇති අපි HTML වල නම් උද්ෘත ඇතුලේ තමයි දැම්මේ පුතේ. color එකක් දාන එකක් value එකක් දාන එකක් අපි දැම්මේ උද්ෘත ඇතුලේ. නමුත් මෙතනදී පුතේ උද්ෘතකම පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? color කියලා දැම්මා colon එක අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ අදාළ color එක දැම්මා. ඊට පස්සේ අපිට semicolon එකක් දාලා මේ CSS වල එතකොට යම් කිසි සිලෙක්ටර් එකක් ආරම්භ කරනකොට අපි curly bracket එකකින් පටන් ගන්නවා. ඊට අමතරව ඒක අවසන් කරද්දිත් curly bracket එකකින් close කරනවා. හරි? ඔන්න ඔය චුට්ටක් මතක තියාගන්න. ඇහෙනවද පුතා? මෙන්න මේ කාරණේ ගැන. හරි? එතකොට ඔන්න සාමාන්‍ය විදියට අපි ටැග් එකක් සිලෙක්ටර් එකක් හැටියට පාවිච්චි කරනවා ටැග් එකක තියෙන එලිමන්ට් එක කියලා මතක තියාගන්න. හරි? ඔන්න ඊට පස්සේ අපි බලමු CSS පාවිච්චි කරන්න පුළුවන් ආකාර ගැන. හරිද? CSS පාවිච්චි කරන්න පුළුවන් ආකාර තියෙනවා පුතේ තුනක්. එකක් තමයි inline CSS කියන එක. අනිත් එක internal CSS කියන එක. අනිත් එක external CSS කියන එක. හරිද පුතේ? මෙතනදි මේ inline CSS කියන එක පුතේ අපි එච්චරම පාවිච්චි වෙන්නේ නැහැ. හේතුව inline පාවිච්චි කරනකොට පුතේ HTML හැම පේලියකටම හැම කේත පේලියකටම ස්ටයිල් එකක් ඇඩ් කිරීම කරනවා. එතකොට අපි අර කියපු වාසි වලින් එච්චරම බලපෑමක් වෙන්නේ නැහැ මේ inline CSS වලට. හේතුව අපි හැම HTML මේ කෝඩ් එකකටම වෙනස් කර කර ලියනවා නම් අපිට ඒකෙන් පහසුවක් වෙන්නේ නැහැ නේ පුතේ. හරිද? ඒකින්ද සුළු සුළු වැඩවලට තමයි මේ කියන්නේ පොඩි වැඩවලට තමයි මේ inline CSS පාවිච්චි කරන්නේ. හරි? එතකොට මෙන්න මේ දෙක අපි අපේ සිලබස් එකේ හොඳින් කතා කරන දෙකක් internal CSS සහ external CSS කියලා.
හරිද? එතකොට නමෙන් ඔයාට තේරෙන්න ඕනේ ඉන්ටර්නල් කියන්නේ අභ්‍යන්තර මේකට CSS කියන ඒවාට සිංහලෙන් කියලා තියෙනවා සමහර පේපර් වල රටාපත්‍ර කියලා. ඔන්න ඉන්ටර්නල් CSS අභ්‍යන්තර රටාපත්‍ර නැත්නම් CSS අනිත් එක තමයි බාහිර CSS. හරි. එතකොට මේ දෙන්නක තියෙන වෙනසත් අපි චුට්ටක් අඳුනගමු. ඒ වගේම මේ දැන් කතා කරන ප්‍රශ්නෙට අදාළව ඔයා දැනගන්න ඕන inline CSS කියන්නේත් මොකක්ද කියලා. හරිද? හරි. ඔන්න අපි පොඩක් කනෙක්ෂන් එකේ ගැටලුවක් තියෙනවා වගේනේ. හරි. අපි දැන් ඔන්න බලමු inline CSS එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හරි. inline CSS එකකදී පුතේ ඔන්න දැන් මේ අර h1 කියන ටැග් එකට අපි ස්ටයිල් එකක් දාන්න යන්නේ. හරිද? ඒක පේලියටම අපි ටයිප් කරන හින්දා තමයි මේකට inline කියලා තියෙන්නේ. හරිද? එතකොට බලන්න h1 ස්ටයිල් එක color එක blue කියලා අරන් තියෙනවා. හරි? text align එක center කරලා තියෙනවා. හරිද? ඒතර ඔයාලට පේනවා ඇති මේ CSS වලට අදාළ කොටස මෙතෙන්දී නම් style සමානයි කියලා උද්ෘත ඇතුලේ තමයි දාලා තියෙන්නේ. උද්ෘත ඇතුලේ තමයි style යටතේ style සමානයි කියලා දාලා තිනවා. ඒක inline CSS වලදී කරන වැඩක්. හරිද? හරිනේ. එතකොට අඳුන ගන්න පුතේ දැන් ඔයාගේ උත්තරේ චුට්ටක් බලන්න 31 වෙනි ප්‍රශ්නේ තියෙන C කියන උත්තරේ චුට්ටක් බලන්න. හරි. ඒකේ බලන්න කරලා තියෙන එක. ඒක තියෙනවා පුතේ h1 style සමානයි color blue margin left කියන එක 30යි pixel කියලා px කියලා තියෙනවා. හරිනේ. එතකොට ඔන්න ඕකත් අපිට එහෙනම් දාන්න පුළුවන් මොන කොටටද? ඒකත් අපිට ඇතුල් කරන්න පුළුවන් inline CSS කොටටම පුතේ. හරි. ඒක තිබුණේ h1 style කියලා තියෙනවා. අපි මෙතන පාවිච්චි කරපු color එකමයි උඩ පාවිච්චි කරපු color එකමයි තියෙන්නේ. color එක red. color එක red. හරි. color එක red. ඊට පස්සේ තව එකක් කියලා තියෙනවා හැබැයි. මොකද්ද? margin එක left පැත්තේ. ඒකට දාලා තියෙනවා margin left කියලා. margin left. margin left එක අරන් තියෙනවා 30යි px කියලා. හරිද? semicolon එකකින් එකක් ඉවර වෙලා ඊට පස්සේ දානවා පුතේ මොකද්ද? මෙතන semicolon එක ඈ. ඊට පස්සේ දානවා උද්ෘත කමා යුගලය. උද්ෘත කමා යුගලය ක්ලෝස් කරලා තියෙනවා. ඔන්න ඔයාලට පේනවා style කියලා අපි උද්ෘත සමානයි කියලා උද්ෘත දෙකක් ඇරලා තමයි මේ ටික ටයිප් කරන්නේ. ඊට පස්සේ ඒක ක්ලෝස් කරනවා. හරි. ඊට පස්සේ ඔන්න ටැග් යටතේ තියෙන කොටස තමයි ඊට පස්සේ එන්නේ. හරි. මේක දාලා දෙනවා GCE advanced level කියලා. ඒ කොටස තමයි මෙතන ඉන්නේ. හරි. හරි. එතකොට ඔන්න අපිට කියන්න පුළුවන් පුතේ 31 වෙනි ප්‍රශ්නෙට අදාළව මෙන්න මේ තියෙන දක්වලා තියෙන CSS විදිය මොන CSS කියලාද? inline CSS කියලා. හරිද? inline CSS වල තමයි විශේෂත්වය තමයි අදාළ පේලියටම අපි CSS කොටස ලියන එක. හරි. එතකොට ඔන්න මේක සිංහලෙන් අපේ පේපර් එකේ තියෙනවා පේලිගත CSS කියලා. inline CSS වලට කියලා තියෙනවා පේලිගත CSS කියලා. හරිනේ? හරි. ඒකත් චුට්ටක් ඔන්න එහෙනම් මතක තියාගන්න. ඔන්න inline CSS ගැන අපි ওই විදිහට කතා කරා. හරි. හරි. ඊට පස්සේ අපි බලමු internal එක ගැන චුට්ටක්. internal CSS. internal CSS කියන්නේ පුතේ අපි CSS කොටස පාවිච්චි කරනවා අපේ මෙන්න මේ HTML ගොනුව තුලම නැත්තම් HTML කෝඩ් එකේ මොකක් තුලද අපි පාවිච්චි කරන්නේ head open එකයි head close එකයි කියන මේ tag දෙක අතර තමයි අපි මේ style එක පාවිච්චි කරන්නේ. හරිද? style කියලා කියන්නේ පුතේ style opening එකක් තියෙනවා style එක ඉවරයි කියලා එතනින් කියන්න
style clause එකක් තියෙනවා. හරිද? ඒ අතරේ තමයි පුතේ දාලා තියෙන්නේ මේ අදාළ CSS කොටස. හරිද? මෙතෙන්දි පුතේ අර කලින් එකේ වගේ උද්ෘත එහෙම දාලා එහෙම නෙමෙයි දාන්නේ. සාමාන්‍ය විදියට ඔන්න body එකේ background color එක තමයි මේ වෙනස් කරලා තියෙන්නේ. හරිද? body කියලා curly bracket එක open කරලා background color කියලා දාලා තියෙනවා. එතකොට ඔයාලට කියන්න ඕන පුතේ මේකේ ඔයා අඳුන ගන්න මම අර කලින් කියපුවා මං කලින් කිව්වා body කියලා කියන්නේ මොකක්ද එතකොට මේකේ හැටියට selector එක. body කියන්නේ selector එක. මේ background color කියලා තියෙන එක background color කියලා තියෙන එකට අපි මොකද්ද කියුවේ පුතේ property එක කියලා කිව්වා. මෙතන තියෙන property. එතකොට මේ linen කියලා තියෙන්නේ මොකද්ද පුතේ? මේකට අපි කිව්වා value එක කියලා. හරිද? මෙන්න මේක මට කියන්න ඕනුනේ. යම් කිසි property එකක් පුතේ වචන දෙකකින් යුක්ත වෙනවා නම් එතන මේ කෙටි ඉර dash එක කියන එක තියෙන්නම ඕන. හරි? දෙකක වචන දෙකක තියෙනවා නම් ඒක dash එක තියෙන්න ඕන. හරිනේ? හරි. ඒකත් මතක තියාගන්න. එතකොට ඔන්න මෙන්න මේ වගේ head කොටස තුල තියෙන style tag දෙකක් අතර CSS කේත පාවිච්චි කරනවා නම් අපි ඒකට කියනවා internal CSS කියලා. internal CSS කියලා කියනවා. හරිනේ? ඔන්න දැන් internal CSS එතකොට අපි අවසන් කරා. internal CSS අවසන් කරා. හරි? හරි. ඊට පස්සේ අපි බලමු external CSS කියන එක ගැන. external CSS ගැන කතා කරන්න අපි ඊට පස්සේ යමු. මෙන්න මේක පුතේ අපි CSS ෆයිල් එක වෙනම තැනක තමයි හදන්නේ. එහෙම නැත්නම් CSS කියන එක පුතේ වෙනම ගොනුවක් විදියට අපි යොදා ගන්නවා. CSS කියන එක වෙනම ගොනුවක් විදියට අපි යොදා ගන්නවා. හරි? එතකොට mystyle.css කියන ගොනුව අපි වෙනම තැනක හදලා තියෙන්න ඕන. ඒක එක්ස්ටෙන්ෂන් එක වෙන්නේ පුතේ CSS කියලා. ගොනු දිගුව වෙන්නේ CSS කියලා. හරිද? එතකොට මේක ඔයා ප්‍රායෝගිකව කරනවා නම් පුතේ ඔයාගේ කම්පියුටරේ පාවිච්චි කරලා ඔයා නෝට්පෑඩ් එකේම ඔයාට මේ කේත කොටස ලියන්න පුළුවන්. ලියලා සේව් කරද්දී ඔයා .css කියන එක්ස්ටෙන්ෂන් එකෙන් තමයි සේව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ෆයිල් එක CSS ෆයිල් එකක් බවට පත් වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම පුතේ මෙන්න මේ කෝඩ් එක ඔයා අනිවාර්යෙන් මතක තබා ගත යුතු කෝඩ් එකක් external CSS එකක් දාන්න නම් මේකත් විභාගෙදී අහන එකක්. හරිද? එතකොට පුතේ මේකත් අපි ටයිප් කරන්නේ ඔයාගේ කම්පියුටරේ ටයිප් කරනකොට HTML document එකක HTML ෆයිල් එකක මොන ටැග් අතරද ගහන්නේ? මේක ගහන්නේ පුතේ head tag අතර තමයි. හරිද? head open එකයි head close එකයි අතර තමයි මෙන්න මේ කේත කොටසත් එන්නේ. හරිද? ඒක අපි බලාගෙන යමු මුලින් ඉඳලා link කියලා පටන් ගන්නවා. link rel කියලා තියෙනවා rel සමානයි style sheet සමාන ලකුණ style sheet href කියලා දාලා පුතේ අදාළ ෆයිල් එකේ නම දාන්න ඕන. හරිද? මෙන්න මේ කෑල්ල නම් පුතේ තිබුණත් එකයි නැතත් එකයි. මෙන්න මේ type සමානයි text telegraph css කියන කොටස අපිට ඔයාට අමතක වුණා කියමු. ඒත් මේක වැඩ කරනවා ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? type සමානයි text telegraph css කියන කොටස නැති වුණා කියලාත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මේ ටික ඔයා අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ ටික නැත්නම් අපිට CSS එකක් ගන්න බෑ. මෙතනදී අපි මොකද්ද කරන්න කියලා මම චූටි අදහසක් ඔයාලට දෙන්නම්. මෙතන පුතේ මෙහෙම දෙයක් කරන්න. හරිද? අපි HTML ගොනුව තියෙනවා. හරිනේ? ඊට පස්සේ CSS එක තියෙනවා. හිතමු මේ CSS එකේ නම mystyle.css කියලා. හරිද? මේකේ නම mypage.html කියලා හිතමු. හරිද? අපි කරන්නේ පුතේ මෙන්න මේ HTML ගොනුවට මෙන්න මේ mypage ගොනුව mystyle.css කියන එක import කරනවා. හරිද? ඒක තමයි ඔය ලියන්නේ link rel කියලා ලියන්නේ. හරි? link කියන tag එක පාවිච්චි කරලා
රෙල් කියලා කියන්නේ මේ මොකද්ද වර්ගය? ස්ටයිල් ෂීට් එකක් තමයි ගෙන්නන්නේ. එයා තියෙන්නේ කොතනද? මෙතන පාත් එක දෙන්න ඕන පුතේ. හරිද? දැන් මම මේ දෙන්නම එකම ෆෝල්ඩර් එකේ ඉන්නවනම් නම විතරක් ගැහුවම ඇති. හැබැයි mystyle.css කියන එක වෙන ෆෝල්ඩර් එකක වෙන ඩ්‍රයිව් එකක තියෙනවා නම් පුතේ හරියට පාත් එක අපි දෙන්න ඕන. හරිද? මේ වෙලාවේ අපි උපකල්පනය කරන්නේ මේ mypage.html කියන එකයි mystyle.css කියන එකයි එකම ෆෝල්ඩර් එකේ තියෙනවා කියලා. හරි? එහෙම නැතුනොත් මෙයාව අපිට ගෙන්නන්න වෙනවා. උදාහරණයක් හැටියට ඔයා දැක්ක ඉමේජ් දාද්දිත් ඔය සෙතේම තමයි නේද? ඉමේජ් එක දාන්න ඉමේජ් එකයි HTML එකයි එකම ෆෝල්ඩර් එකේ තිබුණොත් නම් ඔන්න අපිට පාත් එකක් ඕන වෙන්නේ නැහැ. වෙන ෆෝල්ඩර් එකක තියෙනවා නම් අපි ඒකට පාත් එකක් මෙතන දාන්න ඕන. හරිනේ? හරි. ඔන්න අපි තව චුට්ටක් ඉස්සරහට යමු. ඔන්න එතකොට link rel style sheet href කියලා අදාළ css ෆයිල් එකේ නම type ඔයාට ඕනනම් දාන්න පුළුවන් text align css කියලා. හරි? හරි. ඔන්න අපි ඊට පස්සේ බලමු මේක මේ පොඩි කෝඩ් එකක් ඔයාට sample කෝඩ් එකක් මම W3 ස්කූල් එකෙන් ගත්ත එකක්. ඔන්න ඔයාට පේනවා පුතේ ඔයාට පේනවා මේ වැඩේ වෙන හැටි. හරි? මම ඒතකොට මේ ඉක්මනින් කරන හින්දා ඔයා උත්සාහ කරන්න මේක තේරුම් ගන්න. හරි? ඔන්න පුතේ CSS ෆයිල් එකක් තියෙනවා mystyle.css කියලා. හරිද? මේ තමයි පහළ තියෙන HTML ෆයිල් එක. හරිනේ? ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ mystyle.css කියන එක මෙතනදී එයාව import කරගෙන තියෙනවා. හරි? link rel කියලා style sheet දාලා මෙන්න මේ ෆයිල් එක මෙතනට ගෙන්නලා තියෙනවා. හරිනේ? එතකොට මේකට තමයි කියන්නේ පුතේ ඔන්න import කරනවා කියලා මේ external css. හරිනේ? හරි. ඔන්න දැන් කට්ටියට වැඩේ දිරව ගන්න අමාරුත් දන්නේ. නමුත් ඔන්න අපි css වර්ග 3 කතා කරා. inline කෙනෙක් කතා කරා පේලියට යොදනවා කිව්වා. internal කියන එකේ body කොටස ඇතුලේ style tag ඇතුලේ යොදනවා කිව්වා. හරිද? external කියන එක පුතේ external css එකේ style කියලා tag මොකුත් පාවිච්චි වෙන්නේ නැහැ. එයා css ගොනුවක්. එයාගේ ඇතුලේ tag පාවිච්චි වෙන්නේ නැහැ පුතේ. අපි පේනවනේ අර විශාලතර ලකුණු කුඩාතර ලකුණු දාලා නැහැනේ මේ css ෆයිල් එක ඇතුලේ නේද? html ෆයිල් එක තමයි ඒවා තියෙන්නේ. ඉතින් මේ css කොටස html එකට කැඳලා තියෙනවා. හරි? import කරලා තියෙනවා. ඔන්න ඔය වැඩේ තමයි external css වලදී කරන්නේ. එතකොට පුතේ අපිට කිසිම දෙයක් මේ HTML ගොනුවට කරන්නේ නැතුව style ෆයිල් එක විතරක් වෙනස් කරලා මේ HTML ගොනුව පිටතට පේන හැටි වෙනස් කරන්න පුළුවන්. අන්න ඒකයි මේ external CSS වල තියෙන වාසිය. HTML ගොනුවට අත තියන්නවත් ඕනේ නැහැ. CSS කොටස වෙනස් කරාම HTML එක ඉබේ වෙනස් වෙනවා. හරිනේ? ඔන්න ඕක තමයි එතකොට මේකේ තියෙන ප්‍රධානතම වාසියක් කිව්වේ external CSS වල. හරි? අපි බලමු පුතේ ඊට පස්සේ ඔන්න මම ආයෙ පෙන්නන්නේ ඔයාලට අන්න selector කියන එක තියෙනවා. පේනවනේ? color එක blue කියලා අරන් තියෙනවා h1 කියන selector එකේ. හරිද? semicolon එකක් දාලා තියෙනවා පුතේ. font size එක 12px කියලා දාලා තියෙනවා. හරි? හරි. දැන් මම හිතනවා ඔයාට මේ වැඩිය මේ ලියාගන්නේ නැති හින්දා අපි මේ යටතේ ඔයාට මට මේ PDF එක මේක share කරන්න පුළුවන්. දැනට පුතේ මෙන්න මේ කෑල්ල ඔයා දාගන්න. selector එක declaration කෑල්ල property value කියලා මේ යුගල විදියට යන්නේ කියලා. හරි නේද අශේ? මෙන්න මේක සටහන් කරගන්න. CSS selectors කියලා දාලා. අශේ නැහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. හරි. මේ කොටස දාගන්න.
ඉමාශි ලියාගත්තද? කලින් අපි ඔක ලියාගත්තා. ලියාගෙන තියෙන්නේ. හරි. කලින් ලියාගත්තර කමක් නැහැ. දැන් මතක් වෙන අය ලියන්න. හරි. මම මේ ඔක්කොම ටික කියන්නේ මේ අවශ්‍ය දේවල් ටික විතරයි කියන්නේ. හරි දර්ශන්? හරි සර්. හරි. ඔන්න අපි මේ CSS selectors ටිකක් අපිට කතා කරන්න තියෙනවා. හරිද? CSS selectors වර්ග පුතේ ඔන්න අපිට මෙන්න මේ ටික මේ ළඟපාත විභාගවල අහලා තියෙනවා මේ selectors වලින්. ඒකින්ද අපි ඒ ටික චුට්ටක් බලාගෙන යමු. හරි? CSS selectors කියලා පොඩි මාතෘකාවක් දාගන්න. CSS selectors එයාට අපි අංක 1 දාගමු. CSS element selector කියන එක. CSS element selector. CSS element selector. ඉමාශිට මතකද element selector එක? CSS element selector එක කියන්නේ පුතේ මම ඔයාලට කලින් උදාහරණ පෙන්නුවේ. දැන් ඔයා ටිකකට කලින් ඔය ලියාගත්තේ. ඔන්න ඔය જાතියේ selector එකකට තමයි අපි කියන්නේ element selector එක කියලා. දැන් ඔයා දන්නවා element එක කියලා මම අදහස් කරේ මොකක්ද කියලා. element එක තියෙන්නේ පුතේ අර මොකද්ද HTML tag එකක මැද තියෙන එකට තමයි element එක කියලා කියන්නේ. මේ දෙකකින් වට වෙලා තියෙනකොට මැද තියෙන එකට තමයි අපි කියන්නේ. එතකොට දැන් මේක p කියලා ගත්තොත් මෙතන තියෙන element එක තමයි p කියලා කියන්නේ. හරිද? එතකොට පුතේ මෙන්න මේ p අපිට පාවිච්චි කරන්න ඕන නම් හැඩ කරන්න අපි මේ p පාවිච්චි කරනවා නම් පුතේ ඔයා කොහොමද ලියන්නේ ඒක? ඔයා ලියන්නේ p කියලා ලියලා curly bracket එකක් කරලා p ට මොනවද වෙනස් කරන්න ඕන property එක කියලා ලියනවා. හරිද? එතකොට හිතමු මම වෙනස් කරන්න යනවා මෙයාගේ අකුරු වර්ගය font family එක. හරි? p කියලා දාන්නේ පුතේ paragraph එකනේ. paragraph එකේ font family එක වෙනස් කරන්න කියනවා Arial කියන font එකට. Arial කියන font එකට. ඔන්න ওই විදිහට දාලා මම ඔහොම දැම්මොත් මොකද වෙන්නේ? paragraph එකේ font එක පුතේ වෙනස් වෙනවා Arial බවට. හරි? ඒක හරි ලේසි අපිට element selector එක කියන එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන selector එක තමයි මේ element selector කියන එක. හරි? හරි. දැන් පළවෙනි අංකේ දාලා ඔයා element selector කියලා ලියලානේ තියෙන්නේ. නේද? ඔව්. අශයෙන් ලියලානේ තියෙන element selector කියලා. ඔව් සර්. ඔව්. අපි element selector එකට පොඩි උදාහරණයක් දාගමු. ටක් ගාලා දාගමු නේ. ඔන්න paragraph එකකට දාලා තියෙන පුතේ ඒක text line එක center කරලා තියෙනවා. color එක red කරලා තියෙනවා. paragraph tag එකකට තමයි ඔය කරලා තියෙන්නේ. හරිද? මට චුට්ටක් කියන්න මේ අශයෙන් දැන් මේක ඔයාලට තේරුණාද කියලා? මේක අපි කොහොමද මේ HTML එක පාවිච්චි කරන්න කියලා තේරුණාද පුතාට? නැද්ද? ඔව් සර්. ඈ පුතේ? එහෙම තේරෙනවා සර්. ඒ කියන්නේ පුතේ දැන් අපි හිතමු ඔයාට HTML එකක ඔයා paragraph tag එක කීප තැනක පාවිච්චි කරලා තියෙනවා. හරිද? ඔයාට ඕන වෙනවා එකපාරට මේ හැම paragraph එකකම text line එක center කරන්න පුළුවන් විදියට මේ style එක කරන්න. හරිද? එතකොට හැම paragraph එකේම color එකත් red කරන්න උමනයි. හරි? එතකොට ඒ වැඩේ ඔයාට කරන්න පුළුවන් පුතේ. ඔයා හිතමු ඔයාගේ HTML එක ඇතුලේ head එකේ head tag
open එකයි close එකයි අතරේ ඔයා මෙහෙම දානවා style කියලා දාලා මෙතනත් style close එකක් දානවා හරි ඊට පස්සේ ඔයා HTML එකේ පහළ තියෙනවා නම් මෙහෙම එකක් sorry HTML එකේ පහළ තියෙනවා නම් HTML එකේ පහළ තියෙනවා නම් p කියන tag එක p දාලා මෙහෙම this is a paragraph හරි මෙන්න මේ this is a paragraph කියන එක දැන් පුතේ output එකේ නැත්තම් browser එකෙන් බලද්දි කොහොමද පෙන්වන්න ඕන this is a paragraph හා මේක කොහොමද පෙන්වන්න ඕන වශයෙන් එතකොට output එකට මේ වාක්‍ය කොහොමද browser එකෙන් බලද්දි පේන්නේ එතකොට අපිට මේ page එක අපි save කරලා එහෙම බැලුවොත් කොහොමද පෙන්වන්නේ ඉමාෂි ෂෙවෝද සර් පුතේ තේරුණේ පුතේ අශේන් මට ඇහුන්නේ කියප එක ඉමාෂි කොහොමද මේ වාක්‍ය එතකොට පෙන්වන්නේ this is a paragraph කියන එක කොහොමද පෙන්වන්නේ ඇයි මාෂි ඔව් පුතේ මේ paragraph එක එතකොට පෙන්නනවා this is a paragraph කියන වචනේ පෙන්නනවා රතු පාටින් ඒ වගේම මැදට වන්නට පෙන්නනවා පිටුවේ සෙන්ටර් වෙලා පෙන්නනවා හරි හරිනේ එතකොට පෙන්නන්නේ රතු පාටින් හරිනේ ඔන්න ඔය සඳහා තමයි එතකොට මේක ලිව්වේ අශේන් ඇහෙනවද ඇහෙනවද අශේන් දවුලක් තියෙනව නේද හරි ඔන්න element selector එක ඔයා ලියා ගන්න element selector එක ලියා ගන්න අශේන් ඇහෙනවද දැන් ඔව් සර් දැන් හරි බලමු ඊළඟ සිලෙක්ටර් එක ID selector කියන එක හරිද මෙන්න මේ ID selector එක පාවිච්චි කරන්නේ පුතේ ID selector එක පාවිච්චි කරන්නේ මෙන්න මේ කාරණේට කියලා ඔයා මතක තියාගන්න ඕන හරි එකම ටැග් වර්ගය සඳහා වෙනස් ස්ටයිල් යොදා ගැනීමට අවශ්‍ය වූ විට දැන් මේ පුතාලා මෙහෙම එකක් වෙනවනේ දැන් මං කලින් එකේදී කිව්වා element selector එකේදී අපි දැක්ක paragraph tag එක පාවිච්චි කරන හැම තැනදීම p tag එක පාවිච්චි කරන හැම තැනදීම මොකද වුනේ center වෙනවා line එක color එක red වෙනවා හරිද එතකොට යම් වෙලාවක ඔයාට ඕන paragraph එකක් left align කරලා black color එකෙන් හැබැයි p tag එක දාපු හැටි අර style එක apply වෙනවා element selector එකට දාපු style එක apply වෙනවා හරිද ඕකත් ගැටලුවක් නේ පුතේ අපි හිතමු එක එක paragraph එක එක align වෙන්න ඕන ඊට පස්සේ ඊට අමතරව අපිට එක එක පාටින් ගන්න ඕන ඔන්න ඔහොම වුණාම අපිට හරියන්නේ නැහැ පුතේ element selector පාවිච්චි කරන එක හරිද ඒතර එකම tag එකේ
වෙනස් වෙනස් ස්ටයිල් පාවිච්චි කරන්න ඕන වුණාම අපි පාවිච්චි කරනවා පුතේ ID selector කියන selector එක. හරිද? මේක වශයෙන් දාගන්න චුට්ටක් ID selector කියලා ලියලා එකම tag වර්ගය සඳහා වෙනත් ස්ටයිල් යොදා ගැනීමට අවශ්‍ය වූ විට භාවිත වේ. එකම tag වර්ගය සඳහා වෙනස් ස්ටයිල් යොදා ගැනීමට අවශ්‍ය වූ විට මම හිතන්නේ මේ ඉමාශිලටත් මේ ටික කරේ නෑ නේද ඉමාශි? ඉමාශි ඒක තමයි. හරි. මෙතනින් තමයි ඉමාශිලගේ ක්ලාස් එක මම හිතන්නේ චක්ක බ්ලාස්ට් වෙලා ගියේ. එකම ටැග් වර්ගය සඳහා වෙනස් ස්ටයිල් යොදා ගැනීමට අවශ්‍ය වූ විට මෙතන පුතේ පැරාවන් කියලා දාලා තියෙනවා. පේනවනේ? පැරාවන් කියලා දාලා තියෙනවා. එතකොට පුතේ ඕක අපිට කොහොමද HTML කෝඩ් එකේ පාවිච්චි කරන්න කියලා පහල ලියා ගන්න. හරි. ඒක පුතේ මේකටම අදාළ එකක් නෙමෙයි. හොඳේ. ඒ කියන්නේ මේකටම අදාළ කියලා කිව්වේ මේ මෙතනින්ම මේ කෝඩ් එකේ පහලින් එන එකක්. හරිනේ. ඒක මම වෙන පාටකින් ලියන්නම්. එතකොට අපිට ඕන වෙනවන p tag එකක මෙන්න මේ para1 කියන ස්ටයිල් එක ඒකට දාගන්න. එතකොට අපි කරන්නේ p දාලා id සමානයි කියලා උද්දෘත ඇතුලේ දානවා para1 කියලා. para1 මෙතනට පුතේ hash ලකුණ පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? හැබැයි CSS එකේ දාද්දි hash ලකුණ පාවිච්චි වෙනවා කියලාත් මතක තියාගන්න. හරි? මෙතනදි මේ පහල අපි එක පාවිච්චි කරද්දි para1 කියන එක නිකන් ලියන්නේ. හොඳේ? para1 කියන එක නිකන් ලියන්නේ උද්දෘත ඇතුලේ. එතෙන්දී අපි පාවිච්චි කරන්නේ නැහැ පුතා hash ලකුණ. para1 හරි. ඊට පස්සේ අපි දානවා අපිට අර ටයිප් කරන්න ඕන එක. හරි. මම ඒකත් ලියන්නම් this is a paragraph කියලා. paragraph. හරි. ඊට පස්සේ ඔන්න මම p එක ක්ලෝස් කරනවා. එතකොට පුතේ id එක para1 කියලා දැම්මොත් විතරයි p tag වල මේක apply වෙන්නේ. හරිද? අපි තව එකක් ලිව්වොත් p කියලා දාලා මෙහෙම this paragraph හරි මේ paragraph එකට does not affected by නැත්නම් will not affected by අර para1 හරි මේකට පුතේ අර මෙහෙම නිකම් p දැම්මම මේ text align center වෙන්නෙත් නැහැ color red වෙන්නෙත් නැහැ. අශෙන්ට තේරුණාද දන්නේ නැහැ වැඩේ. ඉමාශි තේරුණාද පුතේ? අශෙන් මේකට පැහැදිලි කිරීමක් ඕනද පුතේ? අශෙන් අශෙන් තේරුණාද? ඒ කියන්නේ දැන් අර මේ ID tag එක දාලා ලිව්වොත් එහෙම ඒකට තව දැන් පුතේ ID tag එක දාලා ලිව්වොත් ඒ කියන්නේ තව style දාන්න පුළුවන් නේ.
දැන් පුතේ id දැන් para 1 කියලා එකක් දාලා මේ ටික දානවනේ. ආය අපිට ඕන නම් #para 2 කියලා දාලා ඔව් text line එක right align වෙන, color එක වෙන පාටක් වෙන, එහෙම margin වෙන ගාණක් වෙන stuck වෙනවනේ. නෑ ඔයාලට පේනවද පුතා මේ උදාහරණේ? අශේන් පේනව නේද? අශේන් පේනවද පුතා? ස්ක්‍රීන් එක පේනව නේද පුතේ? ඔව් සර් දැන් පේනවා. හරි. එතකොට ඔන්න මේ para 1 කියලා දාලා තියෙන ස්ටයිල් එක ඇප්ලයි වෙනවා අපි para 1 කියලා මේ PID කියන එක para 1 කියලා යූස් කරොත් විතරයි. මෙන්න මෙතන අපි PID කියලා මේක දැම්මොත් විතරයි මේක මෙතනට එන්නේ. ඊට පස්සේ hello world කියන එක එතකොට center වෙනවා, color එක red වෙනවා. හරිනේ. ඊට පස්සේ අපි තව එකක් ඕනනම් දාලා #para 2 කියලා දාලා එකක් දැම්මොත් text line එක දාමු right, color එක blue කියලා දැම්මොත් හරි. එතකොට පුතේ මම මෙතන පාවිච්චි කරනවා නම් ඒක දාන්න ඕන කොහොමද? මෙතන මම දාන්න ඕන p tag එකේ id සමානයි para 2 කියලා දාලා මේක ඕන එකක් another paragraph. හරි. මේක එතකොට මොකද්ද වෙන්නේ? ඒක පෙන්වන්නේ align right වෙලා color එක blue එකකින්. හරිද පුතේ? අශෙන් තේරුණාද දැන්? ඔව් සර් දැන් හරි. හරිනේ. එතකොට පුතේ id select එක පාවිච්චි කරන්නේ එකම tag එක වෙනත් style පාවිච්චි කරන්න ඕනලාට කියලා මතක තියාගන්න. එකම tag එකේ වෙනත් style පාවිච්චි කරන්න ඕන නම් තමයි අපි පාවිච්චි කරන්නේ id select එක. හරිනේ. හරි. මම ඔන්න මේක ක්ලියර් කරනවා දැන්. ඒකේ එක්සැම්පල් එක ලියාගත්ත නේද පුතේ කලින්? ඔව් සර්. හරි. දැන් අපි බලමු class selector කියන එක ගැන. හරි. මේක ලියාගන්න පුතේ class selector කියලා. class selector. හරිද පුතේ?
ක්ලාස් සිලෙක්ටර් එක අපිට පුළුවන් පුතේ ක්ලාස් සිලෙක්ටර් එක අපිට යූස් කරන්න පුළුවන් මෙහෙම විදියකට අපිට පුළුවන් අපිට ඕන කියලා හිතමු මේ ටැග් කීපයකටම මේ බලපාන විදියට එක එක වෙනස් ටැග් කීපයකට නෙමෙයි අපිට කියන්න පුළුවන් මේ මොකක් හරි එලිමන්ට්ස් කීපයක් හරි එලිමන්ට් කීපයකටම එකම ඇට්‍රිබියුට් බලපාන විදියට වෙනස් කරන්න හරි දැන් මෙතන මේ මම දාපු කෝඩ් එකේ පොඩ්ඩක් වැරද්දක් වෙලා තියෙනවා හරි උදාහරණයක් ඇටියට මෙන්න මෙහෙම එකක් හරි අපි පුතේ පාවිච්චි කරනවා dot center කියලා පාවිච්චි කරනවා කියලා හිතමු මෙතන මම මේ p කියලා දාලා තියෙනවානේ ඒක මම චුට්ටක් වෙනස් කරන්නම් හොඳයි p කියන එක මෙතන p කියන එක ඕනේ නැහැ හොඳයි center කියලා තියෙන්නේ dot center මෙතනත් ඒක තියෙනවා සේව් කරා මේක යටතේ අපි ලියා ගන්න පුළුවන් මෙහෙම පුතේ දැන් ඔන්න අපිට ඕන එලිමන්ට්ස් කිහිපයක් සඳහා එලිමන්ට්ස් කියන ඒවා දැන් මොනවද කියලා දන්නවා හරි කිහිපයක් සඳහා වන attribute ඔකට කියන මූලිකාංග කියලානේ අනේ එලිමන්ට් වල මූලිකාංග ගුණාංග attribute එකවර වෙනස් කිරීමට භාවිත කෙරේ මෙතන පුතේ මෙහෙම එකක් හරිද දැන් අපිට තියෙනවා ටැග්ස් කීපයක් හිතමු p කියන ටැග් එක තියෙනවා හරිද h1 තියෙනවා h3 තියෙනවා ඔන්න ඔය ටැග් තුනේම මට ඕන වෙනවා එකවර සෙන්ටර් කරන්නයි කලර් එක වෙනස් කරන්නයි එක තැනකින් හරිද මේකට වශයෙන් එලිමන්ට් සිලෙක්ටර් එක පාවිච්චි කරොත් ඔයාට කොහොමද කරන්න වෙන්නේ මේක මේ වැඩේටම මට ටැග් තුනක ප්‍රොපර්ටිස් වෙනස් කරන්න ඕන හැබැයි එකම විදියට තමයි වෙනස් කරන්නත් තියෙන්නේ මේ වැඩේට ඔයා එලිමන්ට් සිලෙක්ටර් එක පාවිච්චි කරනවා නම් මොකද්ද කරන්න ඕන කියන්නකෝ මේ වැඩේට ඔයා එලිමන්ට් සිලෙක්ටර් එක පාවිච්චි කරන්න යනවා එහෙම කරොත් කොහොමද ඔයාට ඒක කරන්න වෙන්නේ ඉමාෂි මම කිව්වේ ටැග් තුනක් තියෙනවා පුතේ මේ ටැග් තුනේ ප්‍රොපර්ටිස් මට CSS වලින් වෙනස් කරන්න ඕන එතකොට මේ CSS වැඩේ කොහොමද මම කරන්නේ එලිමන්ට් සිලෙක්ටර් පාවිච්චි කරනවා නම් අශෙන්ට තේරුන්නේ නැද්ද අහපු ප්‍රශ්නේ ඔව් අශේ තේරුන්නේ නැද්ද ඒක පුතේ ඒ කියන්නේ ඒවට අර එකින් එකට වෙන වෙනම දාන්න ඕනේද අන්න හරි ඔව් එහෙම කරන්න උනා නම් පුතේ
ඔයාට ලියන්න වෙනවා මෙන්න මේ වගේ p කියලා දාලා text align center කියලා ලියනවා හරි color red කියලා ලියනවා හරි color එහෙම තුනටම ලියන්න අන්න හරි ඔය විදිහට ආයේ h1 වලටත් ඔහොම ලියන්න වෙනවා හරි ඔය වගේ දෙයක් කරන්න වෙනවා ඔයාට හරි එතකොට මේ වැඩේ මෙන්න මෙහෙම කරන්න පුළුවන් class select එක පාවිච්චි කරොත් class select එක පාවිච්චි කරොත් අපිට පුළුවන් මේ center dot center කියලා දාලා තිනවා මේක class එකක් මේ dot වලින් පටන් ගන්න පුතේ class එකක් හරිද dot center දැම්ම text align center color red ඔය විදිහට දාලා තියෙනවා හරි එතකොට අපි කරන්නේ පුතේ අපි කරන්නේ මේක පාවිච්චි කරනකොට අන්න අර center කියන class එක අපේ එකට පාවිච්චි කරනවා ඒ සඳහා අපි මොකද්ද කරන්නේ p එක ලියද්දි ලියනවා p ලියලා space එකක් class කියලා දාලා අපි ලියනවා සමානයි කියලා දාලා උද්ෘත ඇතුලේ center කියලා හරි එතකොට පුතේ අර class එකට අදාළ දේවල් ටික මේකට apply වෙනවා h1 ලියද්දිත් අපිට ලියන්න තියෙන්නේ class කියලා දාලා center කියලා හරි එතකොට ඔන්නෝකට තමයි පුතේ කියන්නේ class selector කියලා හරිනේ දැන් බලන්න පුතේ paper එකේ තියෙන එක මොකක්ද කියන්නේ 31 paper එකේ තියෙන එක බලන්න 31 කොහොමද හොයාගන්නත් බැරි 31 බලන්න පුතේ තියෙනවා පන්ති යෙදීමේදී ඒක පුතේ class sector නෙමෙයි class selector වෙන්න ඕන හොඳේ පන්ති යෙදීමේදී පන්තියක් හැඳින්වීම සඳහා dot භාවිත කරනු ලැබේ හරිද අශේන් එතකොට මේ කියපු ප්‍රකාශය අශේන් හරි ඔව් ඩොට් එකෙන් තමයි පටන් ගන්නෙ හරිනේ ඩොට් එක ගහලා තමයි පටන් ගන්න එතකොට පන්ති හරිනේ එතකොට ඔන්න class selector එකක් ඩොට් එකෙන් පටන් ගන්නවා කියලාත් මතක තියාගන්න class selector එකේ දාන එකේ වාසිය මොකද්ද elements කිහිපයකටම එකම attribute පොදුවේ attribute එකවර වෙනස් කරන්න පුළුවන් හරි මේක ලියාගත්තද පුතේ class selector යටතේ ලියන්න පුතේ elements කිහිපයක් සඳහා වන attribute පොදුවේ එකවර වෙනස් කිරීමට භාවිත කෙරේ නැත්නම් එකවර වෙනස් කිරීමට භාවිත කෙරේ ලියුවද ඒක ඉමාෂි ඔව් සර් ඊට පස්සේ මේ example එක ලියන්න පුතේ මම මේක ෂෙයා කරන්නම් ඔයාලට පස්සේ මේකක් හදාගන්න ඕන නම් වැඩි විස්තර දාගන්න ඕන නම් හරි PDF එකක් ෂෙයා කරන්නම් මම හරිද පුතේ අශේන් හරිද
හරි සර්. හරිනේ. හරි. ඊට පස්සේ අපේ ලයින් අප් එකේ තියෙන්නේ නම් යුනිවර්සල් සිලෙක්ටර් කියන එක. හරිද? යුනිවර්සල් සිලෙක්ටර් එක පුතේ පාවිච්චි කරන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා. ඔයා මුකුත්ම ටයිප් කරන්න නැතුව තරුවක් දාලා ටෙක්ස්ට් අලයින් සෙන්ටර් color blue කියලා දාලා තිනව නම් පුතේ ඔයා පාවිච්චි කරන හැම ටැග් එකකටම මොකද්ද වෙන්නේ? අන්න අර තරුව බලපානවා. තේරුණාද දන්නේ ඔයාලට? හරි. මෙතෙන්දී ඔයාලට පේනවා පුතේ තරුව දාලා තියෙනවා. ඒකට යුනිවර්සල් සිලෙක්ටර් එක කියලා කියනවා. හරිද? තරුව දාලා තියෙනවා මේක. එතකොට පුතේ ඔයාලට පේනවා මෙතන තියෙන්නේ H1 එක. එයාටත් බලපානවා මේක. P ටත් බලපානවා. ආයේ P වලම ID සිලෙක්ටර් එකකුත් යූස් කරලා තියෙනවා මෙතන. වෙනස් කරන්න හිතාගෙන වෙන්නේ නැති පැරාවන් වලට මොනවා හරි. නමුත් පුතේ මේ යුනිවර්සල් හින්දා එයාටත් ඒක බලපානවා. හරිද? ඒක හින්දා යුනිවර්සල් එකෙන් පුතේ වෙන්නේ අර තියෙන හැම ටැග් එකකටම අදාළව ස්ටයිල් එකපාරට වෙනස් වෙනවා. හරිද? ටැග් එක මොකක්ද කියලා බල ඉන්නේ නැහැ. හැම ටැග් එකට අදාළවම ස්ටයිල් වෙනස් වෙනවා. ඒකයි මේකට යුනිවර්සල් කියලා කියන්නේ. යුනිවර්සල් සිලෙක්ටර් එකක් කියලා කියන්නේ ඒකයි. හරිද පුතේ? හරි. යුනිවර්සල් සිලෙක්ටර් එක ගැන චුට්ටක් මේ ලියාගමු. හරි. වැඩි යමක් ඕනේ නැහැ ඒක ගැන. යුනිවර්සල් සිලෙක්ටර් එක ගැන ලියන්න. සියලුම ටැග් සියලුම HTML ටැග් සඳහා එකවර ස්ටයිල් යෙදීමට භාවිත කෙරේ. තරුවෙන් ඔක්කොටම ඒක බලපානවා. හරිනේ? හරි නේද පුතේ? ඒක ලියා ගන්න මෙතන. හරි නේද පුතේ? මම ඊළඟ එකට යන්නම්. ඊට පස්සේ grouping selector කියන එක grouping selector නැත්තම් මේ කාණ්ඩ විදියට select කරන එක selectors පාවිච්චි කරන එක grouping selector. ඒක පුතේ ලියා ගන්න මාතෘකාව grouping selector.
ඒ යටතේ ලියමු පුතේ grouping select යටතේ ලියන්න ඒක දාන්න සමාන style සහිත සමාන style සහිත selectors කිහිපයක් එකට දැක්වීම සඳහා මෙන්න මේකත් පුතේ පහුගිය අවුරුදු දෙකේම අහලා තිබුණා හරි දෙක කියන්නේ 18 19 20 තුනක් විතරනේ කීම සඳහා භාවිත වේ සමාන ස්ටයිල් සහිත සිලෙක්ටර්ස් කිහිපයක් එකට දැක්වීම සඳහා භාවිත වේ ඔයාලට පේනවාද පුතේ මෙතන h1 h2 p කියන ටැග් තුනටම text align center color red එකම ස්ටයිල් තමයි තියෙන්නේ අන්න ඒ වගේ වුණා මොකද කරන්නේ අපිට පුළුවන් කමා දදා මේ සිලෙක්ටර්ස් ටික ලියලා එකවරක් විතරක් මේක ටයිප් කරන්න පුළුවන් text align center color red කියලා දක්වන්න පුළුවන් එකපාරක් විතරක් මොකද පොදුවේ මේ හැමෝටම එකම ස්ටයිල් එක තමයි දාන්න තියෙන්නේ ඒ වගේ අවස්ථාවක හරි ඒක චුට්ටක් උදාහරණ දාගන්න පුතේ මෙන්න මේ තුනක් දාලා ඒකෙන් මේක දක්වන්න පුළුවන් කියලා පෙන්නන්න හරි හරිද පුතේ මාෂි හරිද ලියලා ඉවරද ඉවරයි සර්. අශයන් ඉවරද පුතේ ඔව් සර් හරි හරි ඔන්න වශයෙන් මේ අපි දැන් ලොකු වෙලාවක් ගත්තා මේ ප්‍රශ්නෙට හරි
නමුත් දැන් ඔයාට මේක මහා ලොකු සබ්ජෙක්ට් ඒරියා එකක්. හරිනේ. නමුත් අපි ඔන්න CSS කියන්නේ cascading style sheet. හරිද? එතකොට මේකේ ප්‍රයෝජන කතා කරා පුතේ. ඔයා පාඩම් කරනකොට මම පාඩම් කරන්න ඕන ටික තමයි මම මේ කියන්න හදන්නේ. ප්‍රයෝජන කතා කරා. හරි. ඊට පස්සේ වර්ග කතා කරා. වර්ග කතා කරා. හරි. වර්ග ඉන්ලයින් තිබුණා. ඉන්ටර්නල් තිබුණා. එක්ස්ටර්නල් තිබුණා. හරි. මේ තුන ඔයාලට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ සිලෙක්ටර්ස් ගැන කතා කරා. සිලෙක්ටර්ස් ගැන කතා කරා. හරි. සිලෙක්ටර්ස් ගැන කතා කරා. සිලෙක්ටර්ස් ගත්තට පස්සේ අපි කිව්වා element selector සාමාන්‍ය විදිහට තියෙන selector එක. හරි. ඊට පස්සේ අපි id selector කිව්වා. id selector පාවිච්චි කරද්දී අපි hash දාලා මොකක් හරි දැම්මා. ඒ වගේම ඊළඟ නීතියක් තියෙන පුතේ id selector එකක number එකක් එන්න බෑ ඉස්සරහට. හරිද? අකුරක්ම විතරක් වෙන්න ඕන. ඊට පස්සේ කතා කරා class selector. class selector. ඒවා අපි කිව්වා dot එක දාලා එනවා කියලා. හරි. මේ වගේ විශේෂත්වයක් කිව්වොත් id selector එක පාවිච්චි කරනවා එකම tag එක වෙනස් විදියට පාවිච්චි කරන්න. හරි. same tag different style. හරිනේ. එතකොට class selector එක මොකද්ද? many elements නැත්නම් many tags දාන්න පුළුවන් same style නේ. නේද? same style. group එක ඒත් එහෙම තමයි යන්නේ. අතන පොඩ්ඩක් ඉතින් වෙනස් වෙනවා. හොඳ. grouping කියන එක ඒක එක්තරා දැක්වීමක්. එතකොට ඒකේ නේ many tags with common style. හරි. ඔය විදියට. එතකොට ඔන්න ඔය selectors දැන් මේ අලුත් ක්‍රික තමයි පහුගිය අවුරුදු වල මේ id selector එක, class selector එක, group selector එක, structured එකේ අහලා තිබුණා. මෙන්න මේ ටික අහනවා පුතේ. හරිනේ. ඒකින්ද ඒ ටික අල්ල ගන්න ඕන. මේවා ඔයා ටිකක් වැඩිපුර ස්ටඩි කරන්න ඕන. ඔයාට essay එකේදී structured එකේදී අහන්න පුළුවන් මේ ටික. පරණ ප්‍රශ්න බැලුවම තේරෙනවා. හරිනේ. ඒකින්ද HTML එකත් එක්කමනේ CSS එන්නේ. එතකොට HTML ප්‍රශ්නේ සම්පූර්ණ වෙන්න නම් ඔයා HTML දැනගෙන ඉන්න ඕන. CSS දැනගෙන ඉන්න ඕන. ඊට අමතරව PHP දැනගෙන ඉන්න ඕන. මම PHP ටිකකුත් තව ටික දවසකින් කරනවා. හරි. හරි. විභාගයට කලින් කොහොම හරි නේද? හරි පුතේ. එතකොට ඔන්න මං හිතනවා අද මේ ගත්ත මහන්සියෙන් ඔයා මෙන්න මේ යම් ප්‍රශ්නයකට උත්තර දක්වන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඒ වගේම දැන් අපි කතා කරපු 31 වෙනි ප්‍රශ්නේ තව කොටසක් අපිට කතා කරන්න තියෙනවා කොහොමද CSS වල කමෙන්ට්ස් දාන්නේ කියලා. හරි. CSS comments. හරි. එතකොට ඔයාලට මතක ඇති Python වල අපි hash ලකුණ දාලා එහෙම කමෙන්ට් දැම්මා නේ. ඒ වගේ CSS වල යන්නේ පුතේ අර Java වල තාලෙට එහෙම තමයි යන්නේ. හරි. ස්ලෑෂ් එකකුයි star මේ asterisk කියලා කියන්නේ. asterisk එක ආයේ close වෙනකොට asterisk එකයි slash එකයි.
ඇස්ට්‍රික් එකයි ස්ලෑෂ් එකයි එන්න ඕනේ. හරි ඔය විදිහට. එතකොට මේකේ පුතේ දීලා තියෙන්නේ B උත්තරයට දීලා තියෙන්නේ තරුවයි ස්ලෑෂ් එක සහ ස්ලෑෂ් තරුව. ඔහොම දාලා තියෙන්නේ. එතකොට ඒක පුතේ උත්තරේ අපිට දීලා තියෙන එක 31 වෙනි ප්‍රශ්නේ වැරදි. හරි. ඒක නිවැරදි වෙන්න ඕන මෙන්න මේ විදිහට. හරි. මේ මැද තමයි අපි කමෙන්ට් එක දක්වන්නේ. හරි. comment goes here. මේ අතරේ තමයි කමෙන්ට් එක එන්නේ. හරිනේ. එතකොට ඔන්න 31 වෙනි ප්‍රශ්නේ උත්තරේ හැටියට පුතේ අපිට ගන්න පුළුවන් A උත්තරේ හරි C උත්තරේ හරි. හරි. එතකොට 31ට අපි ගන්නවා A සහ C උත්තර දෙක නිවැරදි කියන එක. A හා C පමණි කියලා උත්තරයක් තියෙන්නේ. තුන්වෙනි උත්තරේ. හරි නේද අශේන් එතකොට? හරි සර්. හරි. ඔන්න අපි CSS කොටසක් ওই විදියට කවර් කරගත්තා. හරි ඉක්මනට කරේ. ඔයා තව දුරටත් ඒව බලන්න. 32 ප්‍රශ්නේ තියෙනවා පුතා. ඒක නම් චුට්ටක් මම මේ බැලුවා මේ ටිකක් උත්තර හරියටම ගන්න අමාරු එකක්. තොරතුරු නිර්මාණය කිරීම සඳහා දත්ත සැකසීම තොරතුරු නිර්මාණය කිරීම දත්ත සැකසීම ලෙස හැඳින්විය හැකිය. අපි තොරතුරක් කියලා කියන්නේ සකස් කරන ලද දත්ත කියලා කියනවා. ඒකින්ද පළවෙනි උත්තරේ හරි. මහා දත්ත සැකසීමේදී ඒවා අධීක්ෂණය, විශ්ලේෂණය සහ යාවත්කාලින කිරීම ආදී අභියෝග වලට මුහුණ දීමට සිදු වේ. මහා දත්ත කියන ඒවා පුතේ මේ අපිට කියන්න පුළුවන් මොකද්ද? මහා දත්ත කියලා කියන්නේ පුතේ සම්ප්‍රදායික ඔයාගේ පොතේ ටීචර් ගයිඩ් එකේ උත්තරේ තියෙන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. හරි. සම්ප්‍රදායික දත්ත සැකසුම් යෙදුම් වලින් භාවිතයෙන් යෙදුම් භාවිතයෙන් සකස් කළ නොහැකි මහා පරිමාණයේ දත්ත එකතුවක්. හරි. ඒකට කියලා තියෙනවා ව්‍යුහගත හා ව්‍යුහගත නොවන සම්ප්‍රදායික දත්ත සැකසුම් යෙදුම් භාවිතයෙන් සකස් කළ නොහැකි මහා පරිමාණයේ දත්ත එකතුවක් තමයි මහා දත්ත නැත්තම් big data කියලා කියන්නේ කියලා තියෙනවා. පොඩ්ඩක් ඒ උදාහරණ මේ මොකද අර්ථ දැක්වීම එහෙමම නෙමෙයි වෙන්නේ. ඉතින් මම මේ ලියන්නේ නැත්තේ ඔන්න ඔය අර්ථය තමයි එන්නේ. හරිද? මහා දත්ත කියන එක ගැන චූටි අදහසක් ඔයා ගන්නව නම් හොඳම උදාහරණ තමයි Google එක. Google එක අපේ දත්ත එකතු කරලා ඒවා විශ්ලේෂණය කරලා අපි ගැන අදහසක් ගන්නවා. ඒව තමයි යාලා YouTube එකේ අපේ Google search එක අනුව අපිට ඇඩ් පෙන්වන්න පාවිච්චි කරන්නේ ඔන්න ඔය මහා දත්ත තමයි. හරිද? ඒවා එකතු කරලා විශ්ලේෂණය කළා මෙයා ගේම් කැමති එක්කෙනෙක්. මෙයා ෆිල්ම් බලන්න කැමති එක්කෙනෙක්. මෙයා සින්දු අහන්න කැමති එක්කෙනෙක්. ওই විදිහට යාලා කැටගරයිස් කරගෙන අදාළ දැන්වීම් යොමු කරනවා. හරිනේ? ඔන්න ඔය වගේ එකක් තමයි සරලව කිව්වොත් Google ලා big data සෑහෙන පාවිච්චි කරනවා. ඊට අමතරව තවත් වෙළඳ ව්‍යාපාර සහ සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශ ඔය වගේ big data පාවිච්චි කරනවා විශාල ආයතන ප්‍රමාණයක්. හරිනේ? ඉස්සරහට පුතේ ට්‍රෙන්ඩ් එක වෙනවා කියලා කියන ඒරියා එකක් තමයි මේ big data කියන්නේ. ඒකට ලස්සන නමක් කියනවා මොකක් කියලාද? data science කියලා කියනවා. data science. දත්ත ගැන වෙනම ඉගෙන ගන්න. හරි? මේකටම data big data වලට කියනවා data mining කියලා. හරි? mining කියන්නේ හේතුව පුතේ mining කියලා කියන්නේ මේ
අපි කියනවා මේ ඔය රත්තරන් කනිජ වර්ග එහෙම මේ කනිනවා කියලා කියන්නේ මොකද්ද ආකාර වගේ තියෙන්නේ. අන්න ඒ වගේ පුතේ දත්තවලිනුත් විශ්ලේෂණය කළා මැණික් වගේ වටින නැත්තම් දියමන්ති වගේ වටින දැනුම අනාවරණය කරගන්න පුළුවන්. එතකොට රිසර්ච් කරනවා කියලා කට්ටිය කරන්නේ ඕක තමයි. හොයලා ඒ කට්ටිය අලුත් දෙයක් එළියට දානවා මෙන්න මෙහිම දෙයක් අපි හොයාගත්ත කියලා. හරිද? ඒක සෑහෙන වටින දැනුමක් වෙනවා. ඒතර data mining වල ඔන්න කම්පියුටරේට දැන් පුළුවන්කම ලැබිලා තියෙනවා. නැත්තම් මේ විදේදුම් තියෙනවා. මිනිස්සු ඕවා විශ්ලේෂණය කරනවට වඩා ඉතා ඉක්මනින් දේවල් විශ්ලේෂණය කරලා කඩිනමින් දෙන්න පුළුවන්කම ලැබෙනවා. හරි? එතකොට මේ කාලේ ඔය කරන මේ අර කොරෝනා වල ඇල්ෆා ඩෙල්ටා ඔය වගේ බීටා ප්‍රභේද තියෙන්නේ. අන්න ඒවා හොයන ඒවා ගලපන ඒවා පවා කරන්න දැනට මෙන්න මේ වගේ යාන්ත්‍රණ පාවිච්චි කරනවා. හරි? ඒවා මැෂින් පරිගණක ආශ්‍රයෙන් දැන් යෙදුම් හදලා තියෙන්නේ. හරි. එන්න එක තමයි ඔය කිව්වේ. බිග් ඩේටා කියන ඒවට උදාහරණ විදියට මොනවද ගන්න පුළුවන්? Google එකේ අපිට කියන්න පුළුවන් දැන් ෆුඩ් සිටි එක ඔයාගේ මිලදී ගැනීම රටාව ගැන බලලා ඔයාට ප්‍රමෝෂන් එවනවා. ප්‍රමෝෂන් ඉදිරිපත් කරනවා. හරි? ඔව් ඒක. ඊට පස්සේ Google වගේ සමාගම් යූසර්ගේ දත්ත කලෙක්ට් කරලා යූසර්ගේ රුචිකත්වය පිළිබඳ ඔයාලා ඒ අනුව යූසර්ට මේ ඇඩ්වර්ටයිස්මන්ට් ඒවා ඉදිරිපත් කරනවා. හරි? ඔව් එතකොට මේ ඔය වගේ user chat bots ලා කියලා ඉන්නේ පුතේ. ඔව් දැන් ගොඩක් ඔය chat bots ලා කියලා මේ ඒවට අපි කියන්නේ ඇත්තටම මේ දැන් මේ දවස්වල ඩයලොග් ලා ඒ වගේ ආයතන මේ කස්ටමර් සර්විස් දෙන එක කරන්නේ ওই ක්‍රමයටනේ නේද පුතේ? ඔව් සර්. chat bot. එතකොට අන්න ඒකත් එක්තරා ඒරියා එකක් මහා දත්ත පාවිච්චි කරන. මොකද ඒ කට්ටිය දත්ත ඇතුල් කරලා තියෙනවා සර්ච් එකේ මෙහෙම ආවොත් මෙන්න මෙයාට මෙන්න මේ මේක සජස් කරන්න මේක ඉල්ලුවොත් මේක සජස් කරන්න ওই විදියට. සාමාන්‍යයෙන් මේ ලංකාවේ කස්ටමර් සර්විස් වල දෙන ඒවා නම් අපිට ඕනේ ගොඩක්ම අඩුයි. එයාලා මූලික ඔප්ෂන් 4-5කට විතර සීමා වෙලා තියෙනවා. නමුත් හොඳට හදපු එකක ගොඩාක් නොලෙජ් එකක් ඒක ඇතුලේ තියෙනවා. අපි අහන ප්‍රශ්න වලට එතකොට ඔයා අහන්නේ මෙන්න මේක වෙන්න ඕනේ කියලා පිළිතුරක් අපිට දෙනවා. හරිනේ? එතකොට එතෙන්දිත් මහා දත්ත තමයි පාවිච්චි වෙන්නේ. හරිනේ? හරිද පුතේ? ඒතකොට අර NASA එකෙන් මේ චන්ද්‍රිකා වලින් ලබා ගන්න දත්ත ඒවත් හරිනේ. ඔව් එතකොට ඒවා ඇනලයිස් කරන්න පුතා පාවිච්චි කරන. ඒතර මහා දත්ත කියන ඒවා පුතේ ඉස්සෙල්ලාම ඒවා සුද්ධ දැන් අපි අර අපි කියන්නේ රත්තරන් පොළවෙන් ගන්නවා කිව්වට රත්තරන් කුට්ටි පිටින්නේ නැහනේ. හරි? ඒ වගේ පුතේ දත්තත් ගොඩාක් දත්ත එනවා. ඒ දත්ත අනවශ්‍යව ඉස්සෙල්ලාම අයින් කරලා අවශ්‍ය ටික තෝරගන්නවා. ඊට පස්සේ ඒ ටික මේ විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරලා අවසානයේදී දැනුමක් වශයෙන් එළියට ඉදිරිපත් කරනවා. දැන් අපි හිතමු මේ පුතේ කැන්සර් එකකට හේතුව හොයන්න තාම හරියට බැරි වෙලා තියෙනවනේ කැන්සර්ස් වලට නේ. අපි හිතමු ෆ්‍රයිඩ් රයිස් කන හින්දා හරි ටිපි කන හින්දා හරි කැන්සර් හැදෙනවා කියලා අපිට ඔප්පු කරන්න ඕන නම් ලොකු නියතියක් අරගෙන කැන්සර් හැදිච්ච කට්ටියගේ යාළගේ ආහාර රටාව බලලා ඒ තොරතුරු ටික පරිගණකයට ඇතුළු කරාම එයා පැටර්න් මැච් කරනවා. මෙන්න මේව කාපු කට්ටියට මෙන්න මෙච්චර ප්‍රතිශතයක් එතකොට කියන්න පුළුවන් කෙලින්ම. හරි? තාම එහෙම කෙලින්ම කියන්නේ නැහනේ. ඇතිවීමට හැකි සම්භාවිතා වැඩි. ඔය වගේනේ. ඒතර කෙලින්ම අර වගේ ඇනලයිස් එකක් කරොත් කියන්න පුළුවන් මෙන්න මේ කන කට්ටියට මෙන්න මෙච්චරක් 100ට මෙච්චරක් හැදෙනවා කියලා කියන්න පුළුවන් වෙනවා. හරි? එතකොට ඔය වගේ හැම ශේෂ්ත්‍රයේදීම මේ මහා දත්ත කියන එක පාවිච්චි කරන්න පුළුවන්. පොඩි මේ එකට හැඳින්වීමයි ඒව ටිකයි මතක තියාගත්ත එක හොඳයි. තියාගන්න එක හොඳයි. අශෙන් ඒක අහපු එකත් හොඳයි. හරි? මේකෙදි හැබැයි පුතේ මේ මෙයාලගේ මේ මාකි ස්කීම් එකේ මේක හරි උත්තරයක් ඇට සලකලා නැහැ. හරි? B කියන උත්තරේ ඒ වගේම දත්ත
ජීවන චක්‍රයේ දත්ත නිර්මාණය කිරීම අධ්‍යයනයේදී දත්ත තොරතුරු බවට පත් කරයි කියන එක ඒක හරි එකක්. එතකොට C හරි කියලා ගන්න වෙනවා. ආයේ මේ QR කේත පරීක්ෂාව යනු දත්ත එක් රැස් කිරීමේ ක්‍රමයකට උදාහරණයක් කියලා කියන එක එතකොට මේ ඒකත් එයාලා හරි උත්තරයක් හැටියට නැත්තම් සත්‍ය එකක් හැටියට නෙමෙයි සලකලා තියෙන්නේ. QR code එක කියන්නේ පුතේ මේ quick response code එක කියලා කියන්නේ අපිට යම් භාණ්ඩයක් පිළිබඳ අමතර විස්තර යාළගේ වෙබ්සයිට් එකට එහෙම යන්න තියෙන කෝඩ් එකක් තමයි ඔය QR කියලා කියන්නේ. නේද පුතේ? එහෙම නේද? ඔව් සර්. ඔව්. QR දිගෑරියම කියන්නේ පුතේ quick response කියලා. දැන් අපේ රටේ නම් අපි එච්චරක පාවිච්චි කරන්නේ නැහැ. සමහර රටවල පාරිභෝගිකයෝ භාණ්ඩ ගැන යා තොරතුරු ගොඩක් ගන්නවා. එතකොට භාණ්ඩේ ලේබල් එකේ ඔය ගහන්න බැරි වුණාම ඒ කට්ටිය QR කෝඩ් එකක් print කරලා තියෙනවා. එතකොට අදාළ කස්ටමර්ට පුළුවන් එයාගේ ෆෝන් එකෙන් QR එක ස්කෑන් කරලා අදාළ භාණ්ඩය ගැන වැඩිදුර විස්තර ලබා ගන්න. හරි? එතකොට ඒක දත්ත එක් රැස් කිරීමට වඩා පාවිච්චි වෙන්නේ දත්ත ලබා ගන්න එකක් විදියට. එතකොට දත්ත ආදානයක් තමයි QR එක කියන්නේ එතකොට. නමුත් මෙතනදී එතකොට ඒකට අරගෙන නැහැ මේ D කියන උත්තරේ අරගෙන නැහැ. දත්ත ආදාන ක්‍රමයක් හැටියට තමයි. එතකොට ඒ කට්ටිය උත්තරේ මට මේ ප්‍රශ්නේ ඉතින් හරියටම ගැටලු තියෙනවා මේ ප්‍රශ්නේ. අපි ගමු ඒකින්ද A සහ C කියන උත්තර හරි කියලා ගමු පුතා. හරි? A සහ C. අංක 1. B ඉතින් කියන්න පුළුවන් හරි කියලා. ඒක නිසා B එකත් හරිනේ. ඔව් ඒක තමයි. හරි? ඒක මේ මොන අදහසින් කිව්වද කියලා තේරෙන්නේ නැහැ පුතා. හරි? 33 පුතේ බලමු. විශ්වාසවන්ත පාර්ශවයක් ලෙස පෙනී සිටිමින් පරිශීලනාම මුරපද සහ ණයපත් දත්ත වැනි සංවේදී දත්ත ලබා ගැනීම. මොකක්ද වශයෙන් ලකුණු කරේ? 1 කියද පුතේ? 1 එකද? 1 තතු බෑම කියන එකේ අර්ථ දැක්වීම තමයි ඔය තියෙන්නේ පුතේ. ෆිෂින් කියන එක දැන් හරිද? දැන් පුතේ ඔය පහුගිය කාලේ ගොඩාක් තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ අපිට කියනවා ලින්ක් එකක්. අපි හිතමු online.boc.lk කියලා අපිට කියනවා මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා ඔන්ලයින් බැංකින් කරගන්න පුළුවන් කියලා. හරිද? අපි එතකොට මේක තෝරලා ඊට පස්සේ වෙබ්සයිට් එක අදාළ වෙබ්සයිට් එක විදිහටම පෙන්නනවා පුතේ. හරි? පෙන්නනවා අපිට තියෙනවා username ගහන්න, password ගහන්න. අපි මෙන්න මේ username password මේකට ගහනවා. sign in කියලා තියෙනවා. ඒ ඉන්ටර්ෆේස් එක විදිහටම හදලා. හරි? අපි sign in බටන් එක ක්ලික් කරාට පස්සේ පුතේ ආයෙත් මේ page එකම පෙන්නනවා. ආයෙත් මේ page එකම පෙන්නනවා. ඔරිජිනල් page එකට තමයි යවන්නේ sign in කිව්වට පස්සේ. හරිද? එතකොට පුතේ අර මුලින් අපිට එවලා තියෙන්නේ වෙන ෆෝම් එකක් අපි දාපු data ඒ කට්ටිය කලෙක්ට් කරගෙන. හරිද? බැංකුවේ ඔරිජිනල් එකට පස්සේ තමයි යන්නේ. අපි හිතනවා මොකක් හරි network ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා ආයෙ type කරලා යනවා අපිට අවශ්‍ය බැංකු ගනුදෙනුව සඳහා කරගන්න. නමුත් අර කලින් ගහපු username password වෙනත් පාර්ශවයක් විසින් අපිව රවට්ටලා අරගෙන තියෙන්නේ. හරිනේ? ඔන්න ඔය වගේ එකකට තමයි පුතේ කියන්නේ ෆිෂින් කියලා. ඒකයි කියන්නේ ඔය එවන ලින්ක් වල ක්ලික් කරලා ගනුදෙනු කරන්න යන්න එපා කියලා. හරිනේ? අපිම ගිහිල්ලා අදාළ සයිට් එක හරියට හොයාගෙන එහෙම කරන එක තමයි හරියට කරනවා නම් කරන්න ඕන කියන එක කියන්නේ. හරිනේ? ෆිෂින් කියන්නේ යන්න ඒ ඇටැක් එකට තමයි පුතේ ෆිෂින් ඇටැක් කියන්නේ තතු බෑම කියලා තමයි කියන්නේ ඔකට. හරි? ඒතර 33ට අංක 4 තමයි උත්තරේ හැටියට ගන්න වෙන්නේ. 33ට 4. හරි? හරි. 34ට එතකොට අර අවුද?
අනුන්ගේ දෙයක් තමන්ගේ ලෙස කියාපෑම කියන එකට අර රචනා චෞරත්වය එතකොට ඒකට පුතේ ඔව් ඒක රචනා චෞරත්වය මෙතන පුතේ මේ හයිජැක කියලා නම් කියන්නේ සෙෂන් හයිජැක කියලා ඇටැක් එකක් තියෙනවා සෙෂන් එක අපි ඉන්න සෙෂන් එක වෙන කෙනෙක් ගන්නවා ඒක මෙතන නැත්තම් කොල්ලකරුවන් කියන එක නම් අදහස් කරන්නේ අර මේ පයිරේට්ස්ලා සොෆ්ට්වෙයාර්ස් ඒ වගේ ඒ පැත්ත ගැන හරි හරි එතකොට ඔන්න මේ අපිට කියන්න පුළුවන් මොකක්ද ඒ ප්‍රශ්නෙට උත්තරේ හැටියට අපිට කියන්න පුළුවන් එතකොට පුතේ තතු බෑම කියන උත්තරේ 33ට 4 නේ 34 බලන්න පුතේ තොරතුරු පද්ධති ගැන අහලා තියෙන්නේ වැඩි අමාරුවක් නැතුව මේකට උත්තර දෙන්න පුළුවන් තොරතුරු පද්ධති වල පුතේ ක්‍රියාත්මක කිරීම කියන එක කරන ආකාර ටිකක් තියෙනවා ක්‍රියාත්මක කිරීම කියලා කියන්නේ පද්ධතිය හදලා ඔක්කොම ඉවර කරලා ක්‍රියාත්මක කරද්දී ක්‍රියාත්මක කරන විදි අපි කතා කරන මොනවද එක විදියක් තමයි ක්‍රමයක් තමයි පුතේ සමාන්තර ක්‍රියාත්මක කිරීම කියන එක මේ ප්‍රශ්නේ කියලා තියෙන එක. ස්ථාපනය කියලා තියෙන එක තමයි. හරි. ඩිප්ලොයිමන්ට් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. සමාන්තර ක්‍රියාත්මක කිරීම වශයෙන් දන්නව නේද? මතකද වශයෙන්? O level වලදී කියනවා අපි සමාන්තර ක්‍රියාත්මක කිරීම කියන්නේ මොකද්ද? පුතා පරණ පද්ධතිය සමග අලුත් පද්ධතිය ක්‍රියාත්මක කරනවා නම් අපි ඒකට කියනවා වශයෙන් සමාන්තර ක්‍රියාත්මක කිරීම කියලා. හරිද? උදාහරණයක් ඇටියට මම ගේනවා බයික් එකක්. මගේ ළඟ තිබුණේ ෆුට් සයිකල් එකක්. හරිද? මම බයික් එක ගත්ත ගමන් ෆුට් සයිකලේ විකුණද්දි මම මොකද්ද කල්පනා කරන්නේ? මං කල්පනා කරන්න ඕන පුතේ මේ මොකද්ද? මේ තෙල් හිඟයක් එහෙම එයිද කියලා නේ? නේද? එතකොට සමාන්තරකයේදී පුතේ සමාන්තරගත ක්‍රියාත්මක කිරීමේදී නැත්නම් සමාන්තර ස්ථාපනය හරි මේකදි කියන්න තියෙන්නේ පැරණි පද්ධතිය සමග නව පද්ධතිය හරි ටික කාලයකට හරි ටික කාලයකට පැරණි පද්ධතිය සමග නව පද්ධතිය එක්ව ක්‍රියාත්මක කිරීම දැන් මුදලාලි කෙනෙක් නම් පුතේ එයාට අලුතෙන් සිස්ටම් එකක් දැම්ම ගමන් එයා පරණ පද්ධතිය අයින් කරගන්නේ නැහැ එයා අතින් බිල් ලියපු කෙනෙක් කියලා හිතමු එයා කියනවා චුට්ටක් මේක හරිද කියලා බලමු මේ කරන්ට් එක එහෙම ගියාට පස්සෙත් නැත්තම් ප්‍රශ්න වෙන්න පුළුවන් ඔහොම කියලා එයා ටිකක් කල්පනා කරනවා හරි එතකොට ඕකට තමයි සමාන්තර ස්ථාපනය කියලා කියන්නේ සිස්ටම් එක දාපු ගමන් පරණ සිස්ටම් එකට පයින් ගහලා අයින් කරන්නේ නැහැ හරි ඍජු ක්‍රියාත්මක කිරීම කියලා එකක් තියෙනවා අන්න පුතේ ඒක අර ක්‍රියාත්මක කිරීම ඍජු ස්ථාපනය මේකෙදි කරන්නේ මොකද්ද පැරණි පද්ධතිය ඉවත් කරා පැරණි පද්ධතිය ඉවත් කර නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම
හරි. තව තියෙන පුතේ අවදි ස්ථාපනය නැත්නම් පේස් කියලා කියනවා. දැන් ඉන්ටර්නෙට් ඇහෙන්නේ නැහැ නේද පුතේ? ඇහෙන්නේ ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවද? හා නෑ මම සිග්නල් මොකක් කර කියලා සර්. හරි. ලියන්න බෑ ඒක. අවදි ක්‍රියාත්මක කිරීමේදී පුතේ කෙරෙන්නේ පේස් හැටියට. ඒ කියන්නේ දැන් හයිවේ වල තියෙන්නේ පුතේ පළවෙනි අදියර මෙහි සිට මෙහි දක්වා. ඊට පස්සේ ඒක අරලා බලනවා. හරි. ඊට පස්සේ ඒකේ සාර්ථකත්වය මත ඊළඟ අදියරට යනවා. ඔහොම යන එකට තමයි අවදි ක්‍රියාත්මක කිරීම කියලා කරන්නේ. දැන් හයිවේ වගේව එහෙමයි. දැන් මේ දවස්වල කතා කරන්නේ කොහොමද මීරිගම සිට කුරුණෑගල දක්වා විවෘත කරනවා. ඒ වගේ හරි එක එක පියවරෙන් පියවර අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීම තමයි අවදි ස්ථාපනයේදී කරන්නේ. තව එකක් තියෙනවා පුතා නියමු කියලා. දැන් ඔයා දන්නවා ඉස්කෝලේ එහෙම සමහර පන්ති අරගෙන ඒ කට්ටියට ඉංග්‍රීසියෙන් වැඩ කරනවා කියලා පටන් ගන්නවා. එතකොට අන පයිලට් ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ නියමු ක්‍රියාත්මක කිරීමේදී ඒක සාර්ථක වෙනවා නම් ඉතිරි ඒවාටත් හඳුන්වලා දෙනවා. එක කොටසකට විතරක් ඉස්සෙල්ලා හඳුන්වලා දෙනවා. හරි. අන්න ඒ වගේ ඒවා. එතකොට ඔන්න බලමු ප්‍රශ්න. සමාන්තර ස්ථාපනයේදී අවදානම අඩු නමුත් පිරිවැය ඉහළ වේ. මොකෝ කියන්නේ වශයෙන් ඒකට? පද්ධති දෙකම ක්‍රියාත්මක කරන්න කියොත් පුතේ පිරිවැය නම් වැඩි නේ. ඇයි පරණ එකයි අලුත් එකයි දෙකම වැඩ කරන්න එපේ. නේද පුතා? ඔව් සර්. ඔව් ඒකින්ද අවදානම නම් අඩුයි. එකක් නැති වුණා කියලා ගැටලුවක් නැහැ. අනිත් එක වැඩ. පළවෙනි එක හරි. එතකොට A ප්‍රකාශය හරි කියලා ගමු. B එක බලන්න. ඍජු ස්ථාපනයේ අවදානම අඩුවන්නේ පරිශීලකයන්ට නව පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට කාලයක් අවශ්‍ය නොවන බැවිනි. ඍජු ස්ථාපනයේ අවදානම අඩුවන්නේ පරිශීලකයන්ට නව පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට කාලයක් අවශ්‍ය නොවන බැවිනි. ඍජු ස්ථාපනයේ අවදානම අඩුද පුතේ? ඍජු ස්ථාපනයේ අවදානම අඩුද? වැඩි නේද? වැඩි. ඔව්. ඒකින්ද අපිට මේක කියන්න බෑ. මොකද පරිශීලකයන්ට කාලයක් ඕනනේ නව පද්ධතිය ගැන ඉගෙන ගන්න නේද? ඒකින්ද B ප්‍රකාශය වැරදි. C අවදි ස්ථාපනයේදී ප්‍රථමයෙන්ම නව පද්ධතිය තෝරාගත් කොටසකට පමණක් ස්ථාපනය කරනු ලැබේ. ඒක මොකෝ හිතන්නේ? 34 තෝරාගත් කොටසකට පමණක්. ඒක හරි නේද පුතේ? ඒක චුට්ටක් හැබැයි අපිට පටලෙන්න පුළුවන් වෙන්නේ අරකට එක්කනේ. නේද? අරකට එක්ක පැටලෙයිද? මේ මොකද්ද අපි කියන්නේ නියමු එකයි නියමු එකත් එක්ක ගත්තොත් අවුලක් වෙයිද? නියම ක්‍රියාත්මක කිරීම කියන එක 34 වෙනි එකට. එතකොට මේකේ නම් කතා කරලා තියෙන්නේ 3 කියන එක. 34ට 3. A සහ C අරන් තියෙනවා නිවැරදි හැටියට. ප්‍රථමයෙන්ම නව පද්ධතිය තෝරාගත් කොටසකට පමණක් ස්ථාපනය කරනු ලැබේ. අවදි ස්ථාපනයේදී. පේස් එකේදී. ඔව් එතකොට අර අපි දැන් හයිවේ එකේදී කිව්වේ පේස් මෙහි සිට මෙහෙට ක්‍රියාත්මක කරලා ඒක හරිනම් ඉතිරි ටික පටන් ගන්නවා. ඒ විදිහට යන්නේ. හරි. පයිලට් කියන එක එතකොට
අපි කියන්නේ නියමු කොටස ඒකේ පද්ධතිය මුළු එකටම නැතුව කොටසකට ක්‍රියාත්මක කරනවා. හරි? උපකුලකයකට වගේ. එතකොට මේක සාර්ථක නම් ඉතිරි ඒවාටත් හඳුන්වලා දෙනවා. හරි? මෙතන මේ තියෙන විදිහට නම් පොඩ්ඩක් C එකේ කේස් එකක් තියෙනවා. හරි? කමක් නැහැ. A හා C ගමු. හොඳේ. ඒ කට්ටිය මේ පේපරේ තියෙනවා අර හිතේ තියන් හිටිය එකක් කරන එක තව එකක් ඒ වගේ ප්‍රශ්න. 35 වෙනි ප්‍රශ්නේ බලන්න පුතා. 35 මොකක්ද වශයෙන් ගැහුව උත්තරේ? ඉමාෂි මොකක්ද උත්තරේ 35ට ලකුණු කරේ? ඉමාෂි ඉන්නව නේද ඉමාෂි? ඒකට ලිව්වේ නැහැ සර්. නැද්ද? හා අශෙන් මොකෝ කියන්නේ? ඔව් 5 හරි. මොකද මේ සම මුහුර්ත කරන ගැටලුව කියන්නේ පුතේ මේ සින්ක්‍රොනයිස් වෙනවා කියලා කියන්නේ පුතේ එකක් එක්කම වැඩ කරන්න පුළුවන් අනුයාත වැඩ කරන තවත් එකක්. හරිද? එතකොට එහෙම අනුයාත වැඩ කරේ නැත්නම් ප්‍රශ්නයක් එනවා. දැන් උදාහරණයක් ඇටියට පුතේ සමහරලාට අපි කෝල් ගනිද්දී එහෙම ඔයාලට තේරෙනවා මේ අපි කතා කරපු එක දැන් මේ Zoom එකේදීත් ඕක වෙනවා. මම කතා කරපු එක ටික වෙලාවක් ගිහිල්ලා තමයි එහා පැත්තට යන්නේ. කොහොමත් පොඩි ඩිලේ එකක් තියෙනවා. එහෙම නෙමෙයි තව ඩිලේ එක වැඩි වෙනවා. ඊට පස්සේ මම ඊළඟට කතා කරන එක කතා කරද්දී අර කලින් කතා කරපු එක ඉවර වෙලත් නෑ වගේ. හරි? ඔහොම හරියට සෙට් වෙන්නේ නෑ. සම මුහුර්ත වෙන්නේ නෑ කියන්නේ ඕකට. එතකොට අහන් ඉන්න එක්කෙනාට හරියට තේරුම් ගන්න බෑ මෙහා පැත්තෙන් එවන්නේ මොකද්ද කියන එක. හරි? හායනය වෙනවා කියන්නේ මොකද්ද පුතේ? හායනය කියලා කියන්නේ පුතේ නෙට්වර්ක් එක ඔය වගේ දත්ත ගමන් කරද්දී දත්තවල තියෙන මේක අපි කියන්නේ ස්ට්‍රෙන්ත් එක. හරි? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මම හුවක් කිව්වොත් ටිකක් දුරට ඇහි. හරි? එතකොට ඒ ඈතට යන්න ඒක සද්දේ අඩු වෙලා තීව්‍රතාව අඩු වෙනවනේ. අන්න ඕකට තමයි පුතා කියන්නේ හායනය කියලා. හරි? එතකොට වයර් එකක් දිගේ යද්දිත් ඔන්න ඔය ටිකක් දුර ගියාම අර ස්ට්‍රෙන්ත් එක අඩු වෙන්න පුළුවන්. හරි? එතකොට ඔය සඳහා තමා පුතා පාවිච්චි කරන උපාංගයක් රිපීටර් කියලා තියෙනවා. රිපීටර් කියලා උපාංගයක් තියෙනවා. එකෙන් කරන්නේ අර තරංගය ටිකක් ඈතට ගියාට පස්සේ ආයෙ ආව ප්‍රතිජනනය කරනවා. රිපීටර් කියලා කියන්නේ ඒකයි. හරි? ආයෙ ආගේ ශක්තිය වැඩි කරලා තවත් දුරකට යවන්න පුළුවන් විදිහට හරි ගස්සනවා. හරි? හායනයේ හින්දා දෝෂ ඇති වෙන්න පුළුවන්. සංඥාවේ හැඩය වෙනස් වෙනවා. ඔයා දන්නවා මේ අපි කම්පියුටරයක් ළඟ ඉඳන් ෆෝන් කෝල් එකක් එද්දි එහෙමනේ දැන් නම් නෑ අර ඉස්සර කාලේ චිරිබිරිබි ගාලා නේ ඒ සංඥාව අපිට ලැබෙන එක වෙනස් වෙනවා බාහිර තවත් ප්‍රභවයක මොකක් හරි බලපෑමක් හින්දා. හරිනේ? ඒක හින්දා මේකේ 35ට A B C කියන උත්තර ගන්න පුළුවන්. සංඥාවේ හැඩය වෙනස් වුණත් සංඥාවේ ශක්තිය අඩු වුණත් සම මුහුර්ත කරන ගැටලුව ආවත් ඔය හැම එකෙදීම දත්ත ලැබෙන කෙනාට දෝෂ සහිතව ලැබෙන්න පුළුවන්. හරි? 36ට පුතේ උත්තර බලද්දී ඔයා බලන්න ඕන මොකද්ද? 36ට උත්තර බලද්දී ඔයා බලන්න ඕන මොකද්ද මේ දක්වලා තියෙන්නේ? ගෲප් කරලා තියෙන්නේ මොනවද මෙතන? එකේවද බිඳුවේවද? ගෲප් කරලා තියෙන්නේ බිඳුවේව කියලා පේන්න ඕන. හරිද? බිඳුවේව ගෲප් කරලා අපිට ගන්න පුළුවන් ප්‍රකාශනය සොබ්ද පොස්ද? ආශෙන් පොස්. ඔව්. පොස් කිව්වේ පුතේ product of sum. සිංහලෙන් කිව්වොත් එකතු වල ගුණිතය නේ.
හරි නේද පුතේ? එකතු වල ගුණිතය. ඔන්න එහෙනම් මෙන්න මේ ගෲප් එකට අදාළව කොහොමද අපි ලියන්නේ? මේ ගෲප් එක කොහොමද ලියන්නේ පුතේ? මේ පැත්තේ තියෙන ගෲප් එක බලන්න. මේක අපි ලියද්දි බලනවා මේ බිඳුව ලැබෙන්න මොන වෙලාවද ලැබෙන්න ඕන? ඕ වෙලා බිඳුව ලැබෙන්න ඕන. ඕ වෙලා බිඳුව ලැබෙන්නේ AO BO C කියලා ඒක ලියන්න පුළුවන්. AO BO C කියලා ඒක ලියන්න පුළුවන්. මේ බිඳුව ලැබෙන්න නම් අපි ලියන්න ඕන කොහොමද? AO BO මේ ඉස්සරහ තියෙන ඒ හොඳේ C එකක් තියෙනවනේ එතන පුතේ. C ද B ද? නෑ B එකක් තියෙනනේ. එහෙනම් B බා ලියන්න ඕන. C කියලා ලියන්න ඕන. අශෙන්ට තේරුණාද ඒක ලියපු හැටි? මේ කට්ටිය අතර ලියන්නේ අපි පුතේ. ඕක අර හදන තව විදිහක් තියෙනව නේද? ඔව් වෙනස් වෙන්නේ නැති එක්කෙනා බැලුවද එහෙමද? වෙනස් වෙන නැති එක්කෙනා බලලා නෙමෙයිද ගත්තේ? ඔර බින්දු තුන ලියලා බින්දුත් එකයි එක. ඔයා පහළට මෙහෙම ලිව්වද? ඔහොම ඔව්. මෙහෙම ලියලා මෙයා අයින් කරා එහෙමද? ඔව් සර්. හරි ඒත් කමක් නැහැ. හරි. එතකොට ඔන්න මම කරන්නේත් ඒකම තමයි. මම B කියන පදේ අයින් කරගන්නවා මෙතන. එතකොට මම ලියනවා ඒක AOC කියලා එතන. හරිද? මෙතන බලද්දිත් මම පළවෙනි එක ලියනවා මොකද්ද? පළවෙනි එක ලියනවා A බා ටිකක් උඩින් ලියන්න. පළවෙනි එක ලියනවා A බා B බා C බා කියලා. මැද O එන්න ඕනේ. A බා O B බා O C බා. මේකට අදාළව ලියන මම A බා O B O මොකද්ද? C බා. මේකෙත් අසමාන එක්කෙනා කපලා දාමු. අසමාන එක්කෙනා කපලා දාමු. B බා. එතනින් එනවා පුතේ A බා O C බා කියලා. බලන්න මේ උත්තරේ තියෙනවද කියලා. තියෙනවනේ හතරවෙනි උත්තරේ හැටියට. හරි දර්ශයෙන්? හරි සර්. හරි. ඉමාෂි මේක තේරුණාද? මොන හරි ගැටලුවක් තියෙනවද ඉමාෂිට? ඉමාෂි කියන්ට තේරුණාද? හරි. මේක පුතේ මේ ගන්න අනිත් පැත්තට හොඳේ. එකේව තිබුණා නම් ගන්න අපි මේවා අතර n තිත දාලා ලියන්නේ. මේ බිඳුව තිබුණ හින්දා අපි පුතේ අපි බලන්න ඕන බිඳුවේ තියෙන ඒවා බිඳුවම එන විදියට ඕල් කරලා ලියන්න ඕන. හරිද? එකේ ආව නම් එක වෙන විදියටනේ අපි ලියන්නේ. නේ? බිඳුව ඒවා අපි ලියන්නේ බිඳුව එන විදියට ඕ කරලා. හරිනේ? හරි. ආයෙ පැහැදිලි කිරීමක් ඕන නම් මට කියන්න පස්සේ මේවා අනිවාර්යෙන් හොඳටම පුළුවන් වෙන්න ඕනේ ඒවා. ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න හොඳ නැහැ. 37 තියෙන්නේ. මොකද්ද මේ පරිපතය? මේකේ දීලා තියෙන පරිපතයට කියන නමක් කියනවා. මොකද්ද පුතේ ඒකට කියන නම? කවුද දන්නේ? මේකට කියනවා අර්ධාකලකය කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ half adder කියලා. ඔව් half adder. හරිද? half adder එකෙන් කරන්නේ පුතේ බිටු දෙකක් එකතු කරනවා. බිටු දෙකක් එකතු කරනවා. හරිද? එකතු කරලා බලන්න මේ සත්‍යතාවකුවක් තියෙනවා තාර්කික රූප සටහනක් තියෙනවා. හරි?
අපිට පුරවන්න හරි ලේසිනේ පුතේ. බලන්න බිංදුවයි බිංදුවයි එකතු වුණාම එකතුව බිංදුවයි. එහා පැත්තට යන බිටුවට තමයි මේ කැරි බිට් එක කියලා තියෙන්නේ. කැරි බිට් එකක් නැහැ. හරිද? බිංදුවයි එකයි එකතු වුණාමත් එකයි. එහා පැත්තට යන බිට් එක බිංදුවයි කියලා දාලා තියෙන එකක් තියෙනවා. එකයි බිංදුවයි එකතු වුණාමත් එකයි. එහා පැත්තට යන බිට් එකක් නැහැ. බිංදුවයි. එකයි එකයි එකතු වුණාම පුතේ අපි මොකද්ද ලියන්න ඕන? අශෙන් සම් එක මොකක්ද දෙන්නේ? මෙතනට එන්න ඕන මොකද්ද? බිංදුව. බිංදුව. එහා පැත්තට එක. එහා පැත්තට එක. හරිද? මේක ඔයාට මේකට දාලත් ඕනනම් හොයන්න තිබුණා. XOR එකකින් මොකද්ද වෙන්නේ පුතේ? XOR එකකින් වෙන්නේ පුතේ බලන්න මෙන්න මේ සම් වලට අදාළ දේ තමයි XOR එකකින් වෙන්නේ. මෙන්න මේ ටික XOR එකකින් වෙනවා. මේ තියෙන XOR එක. XOR එකක පුතේ අසමාන වුණොත් තමයි ආදාන ප්‍රතිදාන එක වෙන්නේ. බිංදුව එක හරි එක බිංදුව හරි ආදානය කරොත් විතරයි ප්‍රතිදාන එක වෙන්නේ XOR එකේ. හරිද? මෙතන බලන්න දැන් මේ තීරුව ගැලුවට පස්සේ පුතේ මේ තීරුවේ තියෙන මොන ගේට් එකක්ද? ආදාන සමාන වුණාම විතරක් එක වෙන්නේ. හරි? නැත්තම් ආදාන දෙන්නම එක වුණොත් විතරයි එක වෙන්නේ. ආදාන සමාන වුණාම කියලා කියන්න බෑ මොකද මෙතන බිංදු බිංදුනේ තියෙන්නේ. ආදාන දෙන්නම එක වුණොත් විතරක් එක වෙන ගේට් එකට කියනවා පුතේ AND ගේට් එක කියලා. අන්න ඒකින්ද තමයි XOR එකකුයි AND එකකුයි එකතු වෙලා හැදිලා තියෙනවා half pad එකක්. හරිනේ? ඔන්න ඔය විදිහට තමයි ඒක හැදුනේ කියලා මතක තියාගන්න. උත්තර බැලුවට පස්සේ පුතේ PQ එක බිංදුව ආයේ RS බිංදුව එක බිංදුව එක. පහ නේද පුතේ උත්තරේ? හරිනේ? හරි නේද අශේන්? හරි. මේකත් හරි ලේසි එකක්. බලන්න not a XOR b කියන තීරුවක් දීලා තියෙනවා. හරි. a and b කියන එකත් දීලා තියෙනවා. එතකොට මෙන්න මේක අපිට දීලා තියෙනවා. මේකත් අපිට දීලා තියෙනවා. මේ දෙන්න අතර අපි බලන්න ඕන මොකද්ද? NOR එකක් බලන්න තියෙන. NOR හොඳ. NOR එක බලන්න තියෙන. no එක. මෙන්න මේ තීරු දෙකනේ බලාගෙන යන්න ඕනේ. එකයි වුණොත් එකයි වුණොත් කොහොමද? එකයි වුණොත් පුතා no ඕනම් එකයි නේ. නෝනම් වෙන්න ඕන මොකද එතකොට? නෝනම් බිංදුවයි. එහෙම දාලා ගියා නම් හරි. බිංදුවයි එකයි ඕනම් එකයි නෝනම් බිංදුවයි. බිංදුවයි එකයි ඕනම් එකයි නෝනම් බිංදුවයි. එකයි බිංදුවයි ඕනම් එකයි නෝනම් බිංදුවයි. ඔන්න එතකොට බිංදු හතරක්ම අපිට උත්තරේ හැටියට එනවා එතන. හරි නේද පුතේ? ඉමාෂි හරිද? තේරුණාද? ඉමාෂි හරි. ඒක පුතේ මේ තීරු දෙක අරගෙන NOR බලන්න ඕන. NOR කියලා කියන්නේ no කියලානේ. O එකේ අනිත් පැත්ත. O නම් මේක කියලා බලලා ඒකේ අනිත් පැත්ත ලිව්වනම් හරි. හරිනේ? හරි. අපි බලමු 39 වෙනි ප්‍රශ්නේ. පරිගණක ජාලකරණයේදී භාවිත වන සේවාදායක පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. ප්‍රොක්සි සර්වර් එක කියන එක. ප්‍රොක්සි සර්වර් එක කියන එක නියෝජන සේවාදායකයෙක් කියලා කියනවා. ඒකෙන් පුළුවන් අපිට පුතා සමහර වෙබ්සයිට් වලට ප්‍රවේශයෙන් එක වළක්වන්න පුළුවන්. උදාහරණයකට Facebook බ්ලොක් කරන්න ඕන නම් ප්‍රොක්සි එකෙන් කරන්න පුළුවන්. හරිද? එතකොට පුතේ ඒ ප්‍රකාශය හරි. හරි.
තවත් ප්‍රොක්සි එකෙන් කරන තව සේවයක් ඔයා ඕනනම් ලියනවා නම් ඔයාලට ලියා ගන්න පුළුවන් නිතර ප්‍රවේශ වෙන වෙබ් අඩවි වලට ප්‍රවේශ වීම වේගවත් කරනවා. කොහොමද? එයා කෑෂ් කරගන්නවා නිතර ප්‍රවේශ වෙන වෙබ් අඩවි. හරි. ඒක කරන්නේ ප්‍රොක්සි සර්වර් එකකින්. හරි. ඊළඟ එක B වසම්නාම සේවාදායකය DNS කියන එක ජාලයක උපාංග සඳහා අන්තර්ජාල ලිපිනය ස්වයංක්‍රීයව ලබා දෙනවලු. මේක ගැලපෙන්නේ පුතේ DNS වලට නෙමෙයි. මේක ගැලපෙන්නේ කාටද? DHCP කියන එකට. එතකොට මේ උත්තර දෙක යාලා මාරු කරලා දීලා තියෙන්නේ. මෙන්න DHCP වල විස්තරය තමයි B වලට තියෙන්නේ. DNS වල විස්තරය තමයි C වලට දාලා තියෙන්නේ. වෙබ් ලිපින අන්තර්ජාල ලිපින බවට පරිවර්තනය කරයි. ඇත්තටම කරන්නේ IP ලිපිනයක්. domain name එකක් IP ලිපිනයක් බවට පරිවර්තනය කරනවා DNS වලින්. ඒකින්ද පුතේ BC දෙකම අපිට ගන්න බෑ. D වෙබ් සේවාදායක තුල ප්‍රකාශයට පත් කළ වෙබ් අඩවි ගබඩා කළ ඇත. ඒක හරි. ඒකට අපිට ගන්න පුළුවන් A සහ D කියන උත්තර. හරි නේද පුතේ? A සහ D ගන්න පුළුවන් එතකොට මේ විදිහට. හරි. මම මෙහෙම දෙයක් කරන්නම් අද මේ කට්ටිය කීප දෙනෙකුත් නැති හින්දා මම අදට මෙතනින් නතර කරන්නම්. මම Python ප්‍රශ්න ටික මම අද කරන්නත් බලාගෙන තමයි මේ හිටියේ. නමුත් මම මේ Python කොටස අශේන් උත්තර ලියලාද තියෙන්නේ ඒවට? ඔව් සර් ලියලා තියෙනවා. හරි. මම ඒක පුතේ සාකච්ඡා කරන්නම් ඊළඟ දවසේ. අශේන්ට පුළුවන් වේද ඔය සර්වර්ස් ටික ගැනයි CSS ප්‍රශ්නයි ආය අනිත් ප්‍රශ්න කරන්න උත්සාහ කරන්න පේපර් වල තියෙන. මම කරන්න. ඔව් CSS පුතේ බලාගෙන යන්න ව්‍යුහගත ඒ වගේ තියෙනවා. ව්‍යුහගත පේපර් එකේ දැන් ওই ටික අමතක වෙන්න කලින් ඒ ටික චුට්ටක් බලන්න. හරි. හරි. ඉමාෂි අද කරපු ඒවා තේරුණා නේද පුතේ? ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් හරි දාන්න. හොඳේ. හරි. එහෙනම් මම අදට නතර කරන්න. හැමෝටම එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්.